අද දවසේදී අපට තිබෙනවා සුවිශේෂ ඥානයක් පිළිබඳව තවත් සුවිශේෂ ඥානයක් පිළිබඳව කතා කරන්නට. ඒ තමයි පරිනිබ්බාන ඥානං. පරිනිබ්බාන ඥානය. අපි සාමාන්‍යයෙන් පොදුවේ වචනයක් අපි පාවිච්චි කරනවා පරිනිර්වාණය. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා, රහතන් වහන්සේලා පිරිනුවම් පෑවා ආදී ලෙස මේ පරිනිබ්බාණය පිළිබඳව අපි කතා බස් කරනවා. එතකොට මේ පරිනිබ්බාන ඥානං පරිනිර්වාණය පිළිබඳව පවත්නා නුවණක් තියෙනවා. එතකොට මොකද්ද මේ පරිනිර්වාණය පිළිබඳව පවත්නා නුවණ? කතං සම්පජානස්ස පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඥානං. මොකද්ද සම්පජානස්ස කියලා කියන්නේ? සති සම්පජඤ්ඤ කියලා මේ සම්පජාන සම්පජඤ්ඤාදී දේවල් නිරන්තර කතා බහට ලක් වෙනවානේ. එතකොට මේ සම්පජාන කියලා කියන්නේ ඥාන කියන්නේ අවබෝධ ඥාණයට, එහෙම නැතිනම් නුවණට. එතකොට සම්පජාන කියලා කියන්නේ මේ හාත්පස කරුණු දන්නා වූ නුවණක්. එහෙම නැතිනම් අපි කියනවා සම්‍යක් ඥානය කියලා. සම්‍යක් ඥානය. එතකොට පවත්ත පරියාදානේ පඤ්ඤා. එතකොට ක්ලේශ ස්කන්ධ වශයෙන් පවත්ත ප්‍රවෘත්තිය පිළිබඳව කෙලෙසයන්ගෙන් පවත්නා පිරිසුදු වීම පිළිබඳව පවත්නා යම් ප්‍රඥාවක් තියෙනවා නම් පරිනිබ්බානේ ඥානම් මේ පරිනිර්වාණය පිළිබඳව නුවණයි. එතකොට මෙතනදී කියන්නේ සම්‍යක් ඥාන ඇත්තහුගේ සම්‍යක් ඥානයේ පිහිටි පුද්ගලයෙකුගේ යම් කිසි විදිහකින් ස්කන්ධ සහ කෙලෙසුන්ගෙන් මිදීමක් තියෙනවා නම් අන්නේ ප්‍රඥාව තමයි පරිනිබ්බානේ ඥානං කියලා පරිනිර්වාණේහි ඥානය කියලා හඳුනා ගන්නු ලබන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපි පරිනිර්වාණේ ඥානය ඇයි අපිට දාලවන්නේ කියලා. පරිනිර්වාණය කියන එක පින්නතුනේ අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා. සෝපදිශේෂ නිර්වාණයක් තියෙනවා, අනුපදිශේෂ පරිනිර්වාණයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම පිළිබඳව අපි කතා කරනකොට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාවදාලා කියලා. ඒ අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව සියලු උපදීන්ගේ සම්පූර්ණම නවතා දැමීමක් මිදීමක් තියෙනවා නම් ඒ මිදීම තමයි අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව කියලා කියන්නේ. ස උපදිශේෂ කියනවා උපදිශේෂයක් පවතිනවා, උපදිශේෂයක් සහිතව පිරිනුවම් පෑමකුත් තියෙනවා. උපදිශේෂයක් සහිතව පිරිනුවම් පෑමකුත් තියෙනවා. ඒ පිරිනුවම් පෑමට අපි කියනවා කිලේශ පරිනිබ්බාන කියන වචනයක්. කිලේශ පරිනිබ්බාන. කෙලස් පිරිනිවීමට යනවා. කෙලස් ධර්මයන් සම්පූර්ණම ක්ෂය භාවයට පත්වනවා. ඒ නිසා පරිනිබ්බාන ඥානය කියලා කියනකොට අර අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවම නෙමෙයි අපිට මේ පරිනිර්වාණ ධාතුන් පිළිබඳවම කතා කරන්නට වෙනවා දෙපැත්තකින්. ඒ තමයි අර සෝපදිශේෂ පරිනිබ්බාණය එහෙමත් නැතිනම් කිලේශ පරිනිබ්බාණ කියලා අපි හඳුනා ගන්නා දේත් ඒ වගේම අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවත් අපිට හඳුනා ගන්නට සිද්ධ වෙනවා. එතකොට මේ වචන දෙක පිළිබඳව අපි ඉස්සෙල්ලාම යම් විග්‍රහයක් සිදු කරගත්තොත් සෝපදිශේෂ. එතකොට උපදිශේෂයක් තිබෙනවා. උපදි කියන වචනයක් හම්බ වෙනවා. ඒ වගේම අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා. අනුපදිශේෂ පරිනිර්වාණය කියලාත් කියනවා. අනුපාදා පරිනිර්වාණය සහ අනුපදිශේෂ පරිනිර්වාණය. අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා කියන එකට. ඒකට කියන්නේ අනුපාදා පරිනිර්වාණය. අනුපාදා පරිනිර්වාණය. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. පිරිනුවම් පෑමක් තියෙනවා. අනුපදිශේෂ කියනකොට උපදිශේෂයක්වත් නැතිව නිවන් දකිනවා. අපි වචන තුනක් ගැන කතා කරන්නේ. සෝපදිශේෂ කියනකොට උපදිශේෂයක් සහිතව කියන එකත්, අනුපාදා පරිනිර්වාණය කියනකොට කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා කියන එකත්, අනුපදිශේෂ කියනකොට උපදිශේෂයක්වත් විරහිතව පිරිනිවෙනවා නිවෙනවා කියන දේ තමයි අපි කතා කරන්නේ. එතකොට නිබ්බාන කියලා කියන්නේ නිර්වාණයට, නිවනට, අමෘතයට, එහෙමත් නැතිනම් සාමාන්‍ය වචනෙන් අපි නිවන කියලා කතා කරනවා. තෘෂ්ණා විරහිත, තෘෂ්ණාවෙහි තිබෙන නිරෝධය නිසා තමයි වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙහි නිර්වෘති භාවය තමයි නිබ්බාන කියලා කියන්නේ.
වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙහි නිරෝධය තමයි නැතිවීම තමයි නිබ්බාන නැතිනම් නිවන කියලා අපි කතා කරන්නේ. එතකොට යම්කිසි නිවනක් තියෙනවා නම් ඒ නිවන පරිනිබ්බාන කියලා කියනවා. හාත්පස පරි කියන උපසර්ග පදයෙන් මේ හාත්පස මනාකොට ඒ දේ සිද්ධ වුණා නැතිනම් නිවීම සිද්ධ වුණා කියන එක නැතිනම් ඒ වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙහි නිරෝධය සිද්ධ වුණා කියන එක කතා කරන්නේ. එතකොට මේ පරිනිබ්බාන කියන වචනය තුළ අපි සාමාන්‍යයෙන් එහි කෝෂාර්ථයන් හැටියට ඒ විදිහට අපි හඳුනාගත්තට මේ භාවිත වෙන්නේ නිර්වාණය හැඳින්වීම සඳහානේ. නිබ්බාන පරිනිබ්බාන කියනකොට පිරිනිවීම කියන දේ හඳුන්වන්නේ. එතකොට නිර්වෘත්ති සංඛ්‍යාත නිර්වාණය තමයි මෙහිදී ගම්මේ කරන්නේ. එතකොට එතනදී අර සියලු ආකාරයෙන් අපි කියන්නේ නිවනට වැඩි ආය කියලා. සාමාන්‍යයෙන් පොදු ව්‍යවහාරයේදී අපි කියනවා නිවනට වැඩිය. එතකොට සමහර වෙලාවට කෙනෙකුගේ පවත්නා සංකල්පයක් තමයි නිවන නැමැති භූමියක් තියෙනවා. ඒ භූමියටපත් වීම තමයි නිර්වාණයටපත් වීම කියලා. නමුත් ඒ විදිහට අපිට සංකල්පයක් තිබුණාට ඒක යථාර්ථය නෙමෙයි. ඒ නිසා දැන් අර හොඳ උදාහරණයකින් පැහැදිලි කරන්නේ පහන් දැල්ලක නිවීම වගේ කියලානේ. පහන් දැල්ලක් නිවුනහම ඒ පහන් දැල්ල උඩට ගියාද යටට ගියාද සරසට ගියාද කියලා පහන් දැල්ල ගියපු තැනක් හොයන්නට පුළුවන් කමක් නැහැ. උපාදාන නැති වෙනකොට ඒ පහන් දැල්ල නිවුණා. ඒකට කියන්නේ නිවුණා කියලා. අන්න ඒ වගේ තමයි නිර්වාණය කියන එක. ඒක තව තැනකටපත් වීමක් හෝ තව තැනකට පැමිණීමක් හෝ තව තැනකට යෑමක් උත්පත්තියකටපත් වීමක් එහෙම නෙවෙයි. එතකොට මෙන්න මේ පරිනිබ්බාන කියන මේ වචනයත් එක්ක සම්බැදී තමයි ඊට පස්සේ අපිට හම්බෙන්නේ සෝපදිශේෂ පරිනිබ්බාන, ඒ වගේම අනුපදිශේෂ පරිනිබ්බාන සහ අනුපාදා පරිනිබ්බාන කියන මේ වචන අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. එතකොට සෝපදිශේෂ පරිනිබ්බාන කියලා කියන උපදිශේෂයක් සහිතයි කියන එක, අනුපදිශේෂයි කියන උපදිශේෂයක්වත් නැහැ කියන එක, අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදීම කියන එක. එතකොට මේ කාරණා පිළිබඳව අපි ඉස්සෙල්ලා විශ්ලේෂණය කර ගැනීම තාම වැදගත් වෙනවා. එතකොට එතනදී අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නට අවශ්‍යයි මොනවද මේ උපදි කියලා කියන්නේ කියන එක. උපදි ධර්ම කියලා කියන්නේ මොනවද කියන එක අපි තේරුම් අරගෙන සිටීම තාම වැදගත්. උපදි කියලා කියනකොට අපිට මේ උපදි වචනය බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල විවිධ ආකාරයට දේශනා කරපු විදිහක් අපිට දේශනාව දිහා බලනකොට හඳුනා ගන්නට පුළුවන්. එක තැනකදී අපිට උපදි 10ක් පිළිබඳව හඳුනා ගන්නවා. උපදි 10ක් පිළිබඳව. තව තැනකදී අපි විශේෂයෙන්ම උපදි 3ක් පිළිබඳව අපි හඳුනා ගන්නවා. කන්ද උපදි, කිලේශ උපදි සහ අபிසංඛාර උපදි ආදී ලෙස. තව තැනකදී අපි උපදි 4ක් හඳුනා ගන්නවා. තණ්හා උපදි, ඒ වගේම කිලේශ උපදි, කන්ද උපදි සහ අபிසංඛාර උපදි කියලා. ඒ වගේම තව තැනකදී අපි උපදි 10ක් පිළිබඳව හඳුනා ගන්නවා. එතකොට තණ්හා උපදි, කිලේශ උපදි, කර්ම උපදි, දුස්චරිත උපදි, ආහාර උපදි, ඒ වගේම උපාදින්නක උපදි, ආධ්‍යාත්මික නැත්නම් අධ්‍යාත්මික ආයතන උපදි, මේ ආදී ලෙස අපි මේ උපදීන් පිළිබඳව විවිධ පරාසයන් ඔස්සේ විවිධ මාතෘකාවන් ඔස්සේ අපි හඳුනා ගන්නවා. එනිසා උපදි කියන මේ හඳුනා ගැනීම දිහා බලනකොට බොහොම ප්‍රධානම හඳුනා ගැනීම තමයි තණ්හා උපදිය. තණ්හාව කියන දේ උපදි ධර්මයක්. ඒ වගේම යම් කිසි විදිහකින් කෙනෙකුට තියෙනවා නම් දිට්ඨි මට්ටමක්. ඒ ආදී සියල්ලම ඇතුළත් කරලා කිලේශ ආදී ධර්මයන් උපදි හැටියට දක්වනවා. ඒ වගේම කන්ද කියනකොට ස්කන්ධ ධර්මයන් ටිකත් උපදියක් හැටියට දක්වනවා. අபிසංස්කාරයත් කර්ම උපදවීම කියන දේත් උපදියක් හැටියට දක්වනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට උපදි පිළිබඳව ප්‍රධාන බෙදීමක් විදිහට මේක දකින්නට පුළුවන්. ඒකෙන් කියන්නේ අනිත් ඒවා අප්‍රධාන කියන එක නෙමෙයි. ඒ සූත්‍රයන් අතර භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රාවකයාගේ ස්වභාවානුරූපව පැහැදිලි කරපු ආකාරය. හැබැයි බොහෝ තැන්වල අපට උපදි කියන එක පිළිබඳව විග්‍රහ වීමේදී මේ උපදි සමුදාය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. තණ්හා උපදිය, ඒ වගේම කිලේශ උපදී, කන්ද උපදී සහ අபிසංස්කාර උපදී කියන මේ උපදී ටික. එතකොට දැන් මේ උපදී පිළිබඳව හඳුනා ගන්නකොට තණ්හාව කියලා කියන්නේ අපේ හිතේ පවත්නා ආසාව, ලෝභය,
තව දේවල් පිළිබඳව අපි ඇති කරගන්නා කැමැත්ත මේ ආදී වචන වලින් අපිට තේරුම් ගන්නට පුළුවන් මේ තමයි තණ්හාව. එතකොට මේ තණ්හාව උපදියක්. උපදීහි නරස්ස නන්දනා කියලා කියනෝනේ. මේ උපදිය තමයි මනුස්සයාට සතුටු වෙන්න තියෙන තැන. මේ තෘෂ්ණාදී තැන්වල තමයි මිනිස්සු සතුටු වෙන්නේ. ඒ වගේම උපදි නිසාම තමයි මිනිස්සු දුකට පත්වන්නේ. උපදි නිසාමයි මිනිස්සු දුකට, ශෝකයට, ਸੰతాපයට පත්වන්නේ. නිසා උපදි කියන එක මිනිස්සුන්ට දුක ගෙන විද්දෙන දෙයක්. උපදි කියන එක තන මිනිස්සු සතුටට පත්වන තැනක්. ඒකට මෙන්න මේ උපදීන් අපි තේරුම් ගන්නට ඕනේ මොනවද උපදි කියන වචනයෙන් සංග්‍රහ කරලා තියෙන්නේ කියන එක. එතකොට ඊළඟට අපිට දකින්න පුළුවන් මේ කිලේශ උපදි කියන එක. කිලේශ උපදිය කියලා කියන්නේ කෙලෙස් උපදියක් බවට පත් වෙනවා. එතකොට උපදි කියන මේ වචනේ පිළිබඳව අපි ගත්තොත් නැවත උත්පත්තියට හේතු වන දේ මේ ආදී ලෙස තමයි මේක අපිට තේරුම් ගන්නට තියෙන්නේ. එතකොට මෙන්න මේ උපදිය කියන එක කිලේශයක් විදිහට හඳුන්වනවා. කිලේශ උපදි කියලා. එතකොට හිතේ පවත්නා යම්කිසි කෙලෙස් ස්වභාවයක් තිබෙනවා නම් ඒ කෙලෙස් ධර්මයන් සියල්ලම සංග්‍රහ කරන උපදීන් හැටියට. හිතේ යම්කිසි කෙනෙකුට දැන් කාමාදී දේවල් පිළිබඳව තිබෙන ආසාව, තණ්හාව අපි ඒක තණ්හා උපදි කියලා කිව්වා. ඒකම තව වචනයකින් හඳුන්වනවා කාම උපදි කියලා. තණ්හා උපදි, කාම උපදි කියලා මේ කිව්වට එකම අර්ථය හඳුන්වන්නේ. ඒ වගේම කෙලෙස් උපදි කියලා කියන දැන් හැම වෙලාවකදීම තණ්හාව කියලා කියන්නේ ලෝභය කියලා කියන්නේ එක චෛතසික ධර්මයක්. නැතිනම් හිතේ තියෙන එක ගති ස්වභාවයක්. හැබැයි ඒකත් එක්ක එන තව ගොඩක් දේවල් තියෙනවානේ. මසුරු බව. ඒ වගේම තව එන ගොඩාක් මල මච්ඡේරාදී ධර්ම ගොඩාක් තියෙනවානේ. එතකොට මෙන්න මේ සියල්ලම පොදුවේ ගත්තාම කිලේශ කියන දෙයට තමයි ඇතුළත් වෙන්නේ. ආසාව, කැමැත්ත, තණ්හාව කියන එක එකක්. එතකොට හැබැයි මේ තණ්හාව කියන දෙයට වඩා එහා තව ගොඩාක් හිතේ පවතින විවිධ ගති ස්වરૂපයන් තියෙනවා. ඊර්ෂ්‍යාව, මසුරු බව, ඊට පස්සේ කෙනෙකුගේ හිතේ තියෙන ද්වේෂය, මේ වගේ ගොඩක් සංකල්ප අදහස් තියෙනවා. මේවා පොදුවේ ගත්තාම ඔක්කොම හඳුන්වනවා කෙලස් කියලා. ඒකට තණ්හා කරන බව ප්‍රධාන දෙයක්. ඒ වගේම අනිකුත් කෙලස් ධර්මයන් පවතිනවා. මේ සෑම දෙයක්ම කෙනෙක්ව ප්‍රතිසන්දියට අරගෙන යන්නට හේතු වන දේවල්. කෙනෙක්ව ප්‍රතිසන්දියට අරගෙන යන්නට හේතු වන දේවල්. නිසා මේකට කියනවා මේ කෙලෙස් උපදි කියලා. කෙලෙස් උපදියක්. මේ කෙලෙස් කියන දේත් උපදියක්. ඒ වගේම තවත් උපදියක් තියෙනවා. ඒ තමයි ඛණ්ඩ උපදි කියලා කියන්නේ. ස්කන්ධ උපදිය. ස්කන්ධ උපදිය. ස්කන්ධයනුත් උපදීන් හැටියට දක්වනවා. දැන් ස්කන්ධයන්ගේ පැවැත්මක්නේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. අපි ජීවිතයක් ලැබෙනවා කියලා කියන්නේ, ජීවිතයක උපදිනවා කියලා කියන්නේ. ඛණ්ඩානම් පාතු භාවෝ කියලා අපි ජාතිය පිළිබඳව විස්තර කරගන්නකොට අපි වචනයක් පාවිච්චි කරන ඛණ්ඩානම් පාතු භාවෝ කියලා. ඛණ්ඩානම් පාතු භාවෝ කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීම කියන එක. ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා නම් ඒ ස්කන්ධයන්ගේ පහළවීම, ස්කන්ධයන්ගේ හට ගැනීමත් උපදියගේ හට ගැනීමක්. ස්කන්ධ ටිකම උපදී. ස්කන්ධ ටිකම උපදී. හැබැයි මේ උපදි කියන එකෙන් මේ කියන්නේ ඔක්කොම කෙලස් කියන එක නෙමෙයි. ඔක්කොම ආශ්‍රව කියන එක නෙමෙයි. ඔක්කොම කෙලස් ආශ්‍රව කියන එක නෙමෙයි. ඒ තණ්හා උපදී, කෙලස් උපදී ඒ ටිකට තමයි ටිකයි තියෙන්නේ. ඒ වගේම ඛණ්ඩ උපදී කියලා කියන්නේ ස්කන්ධ ධර්මය. ඛණ්ඩ උපදී කියලා කියන්නේ ස්කන්ධ ධර්මය. ඒකට ඒක අර කෙලස් නෙමෙයි. ඒක තණ්හාව පවත්නා තැනක් නෙමෙයි. හුදු ස්කන්ධ ටිකම උපදියක්. අපි ජීවිතේ ලබනවා කියන තැනක හටගන්න ස්කන්ධ ටිකම උපදියක්. ඒ වගේම ඊළඟ උපදිය තමයි අபிසංඛාර උපදි කියලා කියන්නේ. අபிසංස්කාරයත් උපදියක්. අபிසංස්කාර උපදිය කියලා කියන්නේ යම් තැනක පවත්නා කර්ම රැස් කර ගැනීමක් තියෙනවා. අபிසංඛාර. අපි අபிසංඛාර ගැන කතා කරනකොට අපි කියන පුඤ්ඤ අபிසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනිජ්ජාභිසංඛාර. සංස්කාරය බෙදන්නේ එහෙමනේ පුඤ්ඤාභිසංස්කාර, අපුඤ්ඤාභිසංස්කාර, ආනිජ්ජාභිසංස්කාර. පින් පක්ෂයේහි වැඩෙන විදිහට අපි කර්ම රැස් කර ගන්නවා. අපුඤ්ඤ විදිහට අපි කර්ම රැස් කර ගැනීම තියෙනවා. අபிසංකරෝති කියලා කියන එකට අපි රැස් කර ගන්න විදිහට කර්ම සකස් කරගෙන රැස් කර ගන්නවා. ආනිජ්ජ විදිහට අපි කර්ම රැස් කර ගන්නවා.
එතකොට පුඤ්ඤාභි කියලා කියනකොට ඒක අපි පින් ලෞකික කුසල් කරනවා නම් රූපාවචර භූමියේ උපදින්නට අපි කුසල් කරනවා නම් ඒ සියල්ලම අයිති වෙනවා පුඤ්ඤාභි සංඛාර කියන මේ ගණයට. ඒ වගේම අපි හිතේ පවත්නා යම්කිසි අකුසලයන් තියෙනවා නම් ඒවලට කියනවා අපුඤ්ඤාභි සංඛාර කියලා. ඒ වගේම අරූප මට්ටමේ යම්කිසි කෙනෙක් සංස්කාරය වඩනවා නම් ඒවලට කියනවා ආනිජ්ජය පිනිස පවත්නා සංස්කාරයය කියලා. එතකොට මේ තමයි අபிසංස්කාර කියලා කියන්නේ. අபிසංඛාර කියනකොට එතන තියෙන්නේ කර්ම සකස් කර ගැනීම. මේක මේ කර්මයකට කෙලස් ටිකක් එකතු වුනහම කර්ම සහ කෙලස් නිසා තමයි මේ සංසාර ප්‍රවෘත්තිය තියෙන්නේ, සසර පැවැත්ම තියෙන්නේ. කර්ම සහ කෙලස් කියන ධර්මතා දෙකක් නිසා. කර්මය කියලා කියන්නේ අපි කරන හොඳ වෙන්නට පුළුවන්, නරක වෙන්නට පුළුවන් මේ කුසල අකුසල කර්ම. එතකොට ඒකෙන් කරන්නේ අපි යම්කිසි දෙයක් රැස් කරගන්නවා. කායික වාචික වශයෙන් විතික්‍රමණය වෙන ඒ අවස්ථාවේදී සිතක් උපදිනවා. එතකොට මේකට අපි කියන පොදුවේ ගත්තාම කර්ම සිද්ධ කරනවා කියලා. එතකොට කුසල කර්මයක් සිද්ධ කරනවා, අකුසල කර්මයක් සිද්ධ කරනවා කියන එකේදී මේ කර්මයකට විතරක් කෙනෙක් ගිහිල්ලා උපදින්නේ නැහැ. කර්මයකට විතරක් ගිහිල්ලා උපදින්නේ නැහැ. එතෙන්ට එදෙන්න ඕනේ කෙලෙසයක්. ඒ කෙලස් ටිකකුත් එක්ක තමයි උපදින්නේ. කර්ම ටිකකට කෙලස් ටිකක් යෙදුනහම තමයි උපදින්නේ. එතකොට දැන් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියලා අපි කතා කරන්නේ. අවිද්‍යාව, සංස්කාරය, තණ්හාව සහ උපාදානය. එතකොට තණ්හාව කියනකොට තණ්හාවත් උපාදානය කියනකොට කෙලස් ටිකක් යෙදුන නිසා තමයි අපිට ගිහිල්ලා තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට සිද්ධ වෙන්නේ. එතකොට ඒක සම්පූර්ණම අර සංස්කාරයට පමණක් පවරා දිය හැකි තැනක් නෙමෙයි. නැතිනම් කර්මයට විතරක් අபிසංස්කාරයට විතරක් පවරා හැකි දෙයක්, දිය හැකි දෙයක් නෙමෙයි. එතනදී කෙලස් ටිකකත් උපයෝගීතාවයක් තිබෙනවා. ඒ කර්මයේ කෙලෙසේත් උපයෝගීතාවයේ මත තමයි කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් යම් තැනකට බැසගන්නේ. එතකොට මේ කියන සතර උපදී කියලා කියන්නේ හුදෙක්ම මේ සංසාර පැවැත්ම, සසර වට, එහෙම නැතිනම් අපි ඉපදෙනවා මැරෙනවා කියලා මේ පැවැත්මක් ගැන කතා කරනවා නම් මේ සම්පූර්ණ පැවැත්ම සකස් කරන්නේ මේ උපදි නිසා. එතකොට මේ යම්කිසි තැනක තණ්හා කාම උපදියක් තියෙනවා නම්, ඒ වගේම යම්කිසි කෙනෙකුට යම් තැනක තියෙනවා නම් කෙලස් මට්ටමින් පවත්නා උපදියක්, ඒ වගේම ස්කන්ධ මට්ටමින්, අபிසංස්කාර මට්ටමින් පවත්නා උපදියක් තියෙනවා නම් මේ උපදි ටික සම්පූර්ණ නම් එයාට මේ සසර පැවැත්ම හිස් නොවි පවතිනවා. යම් කිසි කෙනෙක් සසර ගමන නතර කරනවා නම් එයා මේ සංසාර ගමනට, සසර පැවැත්මට ඉන්ධන බවට පත්වන මේ උපදි ධර්ම නැවතීම සඳහා උත්සාහවත් වෙනවා. ඒකට එයා කුමන දේවල්ද නතර කරන්නේ? එයා නතර කරනවා මේ කාම උපදිය කියන එක, තණ්හා උපදිය කියන එක නතර කරනවා. කෙලෙස් උපදිය කියන එක නතර කරනවා. ඒ වගේම කන්ද උපදිය කියන එකත් නතර කරනවා. ඒ වගේම අபிසංඛාර උපදියත් නතර කරනවා. දැන් අපි මුලින් වචනයක් කතා කළා සෝපදිශේෂ පරිනිබ්බාන කියලා. උපදිශේෂයක් තියෙනවා කියලා. නිවන් දැක්කට රහතන් වහන්සේට උපදිශේෂයක් තියෙනවා. මොකක්ද ඒ තියෙන උපදිශේෂය? ඒ උපදිශේෂය තමයි කන්ද උපදිය තියෙනවා. එහෙනම් ඒ ස්කන්ධයන් දුරු කළා කියලා කිව්වේ, ස්කන්ධ නිරුද්ධ කළා කියලා කිව්වේ. ස්කන්ධ නිරුද්ධ කළා කියලා කිව්වේ දැන් මේ භවයේදී නැතිනම් මේ ජීවිතයේදී පුරාණ කර්ම ප්‍රත්‍ය නිසා හටගන්න උපදින ස්කන්ධ ටික නිරුද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ යම් තැනකට බැසගෙන එතන ස්කන්ධයන්ගේ පහළවීමක් කරනවා නම් අනුත්පාද සංඛ්‍යාතව ඒ ස්කන්ධ ටික ආයේ උපදවන්නේ. අඹ ඇටයක් නිසා අඹ ගහක් හැදෙනවා. අඹ ඇටයක් නිසා අඹ ගහක් හැදුනට පස්සේ දැන් ආපහු ඒ අඹ ගහ උපදවන්නට හේතු වුණ අඹ බීජය නැති කරනවා කියන එක කරන්න බෑනේ. හැබැයි තව දෙයක් කරන්න පුළුවන්. මේ අඹ ගහ මේ විදිහටම තියෙනකොට අනාගතයට අඹ බීජ නූපදින තත්ත්වයට පත් කරන්න පුළුවන්. අනාගතයට අඹ බීජ උපදින්නේ නැති තත්ත්වයට පත් කරන්න පුළුවන්. එතකොට මේ අඹ ගහ යම් තාක් කාලයක් එහි බීජ ශක්තියක් තිබුණා නම් මේ අඹ ගහ මෙපමණ කාලයක් පවතිනවා කියලා. ඍතු ආදී ධර්මයන්ගේ උපස්තම්භක භාවයත් මනාව ලැබෙනවා නම් ඒ අඹ ගහ යාගේ ආයුසන්තතිය පැවතිනකම් පැවතිලා ඒ අඹ ගහ නැති වෙලා යයි.
හැබැයි අනාගතයේට එමගින් අබ පරම්පරාවක පැවැත්මක් ඇති කරන්නේ. අන්න ඒ විදිහට අනාගතයේට පහළ වෙන ස්කන්ධ ටික නැති කරලා තියෙනවා. හැබැයි මේ ජීවිතයේ දැන් අර අඹ ගහේ පැවැත්ම තිබුණානේ. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත නැතිනම් අඹ ඇටේ නිසා හැදුන අඹ ගහ තිබ්බා වගේ පුරාණ කර්ම ටික නිසා කර්ම කෙලෙස් ටිකක් නිසා මේ ඉපදුණු මේ විඥාන බීජේ මේ පැවැත්මක් වර්තමාන හටගෙන නිරුද්ධ වෙමින් මේ නාම රූපයට ප්‍රත්‍ය වෙමින් පවත්නා ගතියක් තියෙනවානේ. මෙන්න මේ පවත්නා ගති ස්වභාවය ඒක නැති වෙන්නේ. ඒක අර බීජ ශක්තිය තියෙනකන් තිබ්බා වගේ අපි යම් කර්ම ශක්තියක් අරගෙන ආවනම් එතකොට ඒ කර්ම ශක්තියට අනුරූපව බාහිර ඍතු ආදී අනිකුත් සාධක මත මේක වෙනස් කරන්නේ නැත්නම් ආයුෂයක් ප්‍රතිසන්දියෙන් අරගෙන ආවනම් මැදදී කර්මාදීන් පවා එකට බාධා පමුණවන්නේ නැත්නම් මේක තියෙන තාක් කාලයක් අවුරුදු 50ද 60ද 70ද ඒ තාක් කාලයක් තිබිලා මේක නැති වෙලා යනවා. එතකොට ඒක එතනින් ඉවරයි. නැවත ස්කන්ධයන්ගේ ඉපදීමක් නැහැ. එතනම නිවෙනවා. එතනම නිවෙන හරියට අර පහන් දැල්ලක් නිවුණා වගේ. ඒක ගියපු තැනක් නැහැ. ස්කන්ධයෝ නිවීමට ගිහිල්ලා. එතකොට දැන් අර අනාගතයට තියෙන හේතු ටික නැති කරලා වර්තමානයේ ජීවත් වෙන කෙනාට කියනවා එයා සෝපදිශේෂ නිබ්බාණයටපත් වෙලා කියලා. සෝපදිශේෂයට නිබ්බාණයටපත් වෙලා. ඒ කියන්නේ අර කන්ද උපදී ශේෂයක් තියෙනවනේ. ස්කන්ධ නැමැති උපදිය මේ වර්තමානයේ දැන් උපදමින් පවත්නා බවක් තියෙනවා. ස්කන්ධ උපදියක් තියෙනවා. ස්කන්ධ ටිකක් නැති වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ මේ තැනට, ඒ කියන්නේ ස්කන්ධ ටිකක් නැති කරගන්න තැනට නෙමෙයි. ඒ කියන්නේ එහෙම වුණොත් එහෙම මරණය සඳහා ධර්මදේශනා කළා වෙනවනේ. කෙනෙකුට කන්ද උපදියක් නැති වෙලා ගියොත් එහෙම ඒ කෙනා කෙලින්ම එතනින්ම මරණය කියන දේ තමයි පනවන්නට වෙන්නේ. හැබැයි කෙලස් ටික ජීවත් වෙනකොටම කෙලස් ටික විතරක් නැති කරලා දාලා ජීවත් වෙනකොටම තණ්හාව නැති කරලා දාලා ජීවත් වෙනකොටම අபிසංස්කාර ටික නැති කරලා දාලා මේ කන්ද උපදීෙත් අර අනාගතයට උපදිනවා කියන ටික කර්ම කෙලස් නැතිවීම නිසා අනුත්පාද නිරෝධයට ලක් කරලා මේ උපදින්නා වූ ස්කන්ධ මාත්‍රයම පරිහරණය කරනවා. මේ ස්කන්ධ ටිකම පවතිනවා කියන තැනක නුවණක් තියෙනවා. එතකොට අන්න ඒ தത്വයට කියනවා සෝපදිශේෂ කියලා. සෝපදිශේෂ. එතකොට මේ තමයි සෝපදිශේෂ නිබ්බාණය කියන එක. ඊට පස්සේ අපිට හම්බෙන තව වචනයක් අපි කතා කළා වචන තුනෙන් අනුපාදා පරිනිර්වාණය කියලා. අනුපාදා කියනකොට උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා කියන එක. උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. එතකොට අපි උපාදාන හතරක් හඳුනා ගන්නවා ප්‍රධාන වශයෙන්. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. කාම උපාදාන, ditthi, සීලබ්බත, අත්තවාද කියන උපාදාන හතරක් පිළිබඳව අපි හඳුනා ගන්නවා. කාම උපාදානය කියලා කියන්නේ සිතෙහි පවත්නාර තණ්හාව කියලා අපි කිව්වේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් වෙතම නැවත නැවත අපි මනසින් නැඹුරු වෙන බවක් තියෙනවා නම් ඒ ධර්මයන් මත අපි මනසින් පතිත වෙන බවක් තියෙනවා නම් අපි නැවත නැවත සැප සතුට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දේවල් පැත්තෙන් හොයනවා නම් අන්න ඒ විදිහට හොයන ගවේෂණය කරන ප්‍රාර්ථනා කරන ලෝකයට කියනවා කාම උපාදාන විදිහට අල්ල ගන්නවා කියලා. උපාදාන කියලා කියනකොට අපි ඒක යම්කිසි දෙයක් දැඩිව ග්‍රහණය කරගන්න විදිහක්. ස්කන්ධය උපාදාන වශයෙන් අල්ලගන්න නිසා තමයි ඒ උපාදාන ස්කන්ධ කියලා කියන්නේ. තණ්හා උපාදානයට අපි සාසවා උපාදානීය කියලා කියන්නේ. ස්කන්ධ ධර්මතා ටික ආශ්‍රවයන්ගෙන් උපාදානයෙන් ඇසුරු කරන්න හිතයි ස්කන්ධ ටික. හිතේ පවතින කාමාදී ආශ්‍රව ටික, හිතේ පවතින කාමාදී උපාදාන ටික, ඒ උපාදානයට හසු වෙන්නේ අර ස්කන්ධේ. උපාදානයට ස්කන්ධ ටික හසු වෙනකොට ස්කන්ධ පංචකයක් විදිහට පේන්නේ නැතිව අපිට පේනවා ස්කන්ධ පංචකය අම්මා තාත්තා දුව පුතා අපි කැමති අකමැති වස්තු මේ විදිහට ස්කන්ධ පංචකය අපිට පේන්න පටන් ගන්නවා.
එතකොට අපිට ලෝකේ පවතින දේවල් වලට වටිනාකම් නොවටිනාකම් හිමි වෙනවා. වටිනාකම් නොවටිනාකම් හිමි වෙනකොට අපි ඒ දේ ලබා ගැනීම සඳහා සහ අකමැති දේන් ඉවත් වීම සඳහා අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. එතකොට මෙතන මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ අර උපාදානය ඇසුරු කරගත්ත කම නිසා. උපාදානයෙන් ස්කන්ධ ටික ඇසුරු කරන කම නිසා. එහෙනම් අපි දුරු කළ යුත්තේ කුමක්ද? උපාදානය තමයි දුරු කළ යුතු දේ. උපාදානය දුරු කරනකොට ස්කන්ධ ටික උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. එතකොට ස්කන්ධ කියලා කියන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ ධර්මය. රූපය කියලා කියනකොට එතන සතර මහා ධාතු සහ ඒ සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ රූප කලාප ධර්මතා ටිකක පැවැත්මක්, එකතුවක්, රාශිභූත වූ පැවැත්මක්. ඒකක්වත් කියන්නේ නැහැ මම මෙච්චර වටිනවා කියලා. පඨවි ධාතුවේ තද ගතිය ඇත්තේ නැහැනේ වටිනාකම්. ආපෝ ධාතුවේ ඇත්තේ නැහැ වටිනාකම් නොවටිනාකම්. තේජෝ වායෝ ධාතුන්ගේ ඇත්තේ නැහැ වටිනකම් නොවටිනකම්. ඇහැට පේන වර්ණ සටහනේ ඇත්තේ නැහැ වටිනකම් නොවටිනකම්. ඒවා කොහෙද තියෙන්නේ? ඒ වටිනකම් නොවටිනකම් ඔක්කොම තියෙන්නේ තමන් සංකල්පයක් විදිහට ගොඩනගාගත්ත තමන්ගේ මනස පැත්තෙන්. මනස පැත්තෙන් ගොඩනගාගත්ත සංකල්පනා ටික අපි පුරුදු වෙලා ඉන්නවා අර ස්කන්ධ ටික පැත්තට ප්‍රක්ෂේපණය කරන්නට. එතකොට අපිට අර ස්කන්ධ ටික පේන්නේ නැතුව අපිට පේනවා ස්කන්ධ ටික මත අපි ප්‍රක්ෂේපණය කරපු අර විඥානයේ මායාව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපි හිතන අර විඥානයේ මායාව යථාර්ථයක් කියලා. බිත්තියක් වැහෙන්න ඇඳපු චිත්‍රයක් වගේ. නැතිනම් බිත්තියක් වැහෙන්න ප්‍රක්ෂේපණය කරපු ප්‍රොජෙක්ටර් එකකින් ප්‍රක්ෂේපණය කරපු චිත්‍රයක් වගේ. අපිට බිත්තිය පේන්නේ නැතුව අපි චිත්‍ර දිහා බලාගෙන චිත්‍රේ රස විඳිනවා. එතකොට බිත්තිය වෙනස් වුණොත් බිත්තිය විපරීත වුණොත් අපිට පේනවා චිත්‍රේ විපරීත වෙනවා වගේ. එතකොට අපිට දුක ගලාගෙන එනවා. මොකද අපි ආස කළේ රූපෙට ආස කළාට දැන් වෙනස් වෙන බිත්තිය වෙනස් වෙනවා. හැබැයි අපිට දුක ගලාගෙන එනවා රූපේ වෙනස් වීම නිසා එන දුක. ඇයි අපි රූපේ දැක්කේ බිත්තිය පැත්තේ. එනිසා මේ අර බිත්තිය වගේ දකින්නකෝ මේ ස්කන්ධ ධර්මතා ටික. ඒකේ කිසිම චිත්‍රයක් තිබුණේ නැහැ. gadolweli සිමෙන්ති වගේ ධර්මතා ටිකක් තිබුණේ. මේ ස්කන්ධ ටික රූපය එයාගේ කෘත්‍ය කළා. ආයතනයේට ඇස් සමුවට ආව වර්ණ සටහනක් විදිහට, කන් හමුවට ආව ශබ්දයක් විදිහට. ඒකට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇස් සමුවට ආපු වර්ණ සටහනට පුළුවන් කමක් තිබුණේ නැහැ. එතන ඇවිල්ලා Tamanට ඕනේ විදිහට පෙනී සිටින්න. එයා වර්ණ රූපයක් විදිහට පෙනී සිටියා. ඒ වර්ණ රූපේ ග්‍රහණය කරගත්ත ප්‍රසාදය ඇහැට පුළුවන්කම තිබුණේ එයාගේ හැකියාව අනුව ඇහැට එන වර්ණ රූපේ දැනගන්න. එතකොට එයාගේ හැකියාව අනුව එයා ඒක දැනගත්තා. එතකොට මේ ඇස පිළිබඳව තිබුණු හිතින් මේ පැමිණි රූපේ පිළිබඳව දැනගත්තා. දැන් මේ ධර්මතාවයන් හටගෙන ඉතුරු නැතුව මොහොතින් මොහොත නැති වෙලා යනකොට මේ තමයි ස්කන්ධයන්ගේ තියෙන ස්වභාවය. ස්කන්ධයන්ගේ තියෙන ස්වභාවය රූපය හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුනා නම් ඇහැට රූපයක් ගැටුණා. එතන ඒ සිතට ඒක ස්පර්ශ වුණා. ඒ ස්පර්ශය නැමැති චෛතසිකය නිසා එතන යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා ස්පර්ශය නැති වෙනකොට. ස්පර්ශ ප්‍රත්‍යය යම් සංඥාවක් ඉපදුනා නම් ඒ සංඥාව හටගෙන නැති වෙනවා. සංස්කාරයක් තිබුණා නම් ඒකත් එහෙමයි. ඒ වගේම නාමයක් රූපයක් නිසා යම් විඥානයේහි පැවැත්මක් තිබුණා නම් ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේ නාම රූපයගේ නැතිවීමෙන් විඥානය නැති වෙනවා. විඥානය කියන දේ පැවැත්ම මේ ටික මත පවතිනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපි මේක විශ්ලේෂණය කරගන්නකොට අපිට පේනවා කිසිම විදිහකින් මෙහි අපි වටිනවා කියලා හිතාගත්ත බව තිබුණේ අර ආපු වර්ණ සටහනේ නෙමෙයි. ඒක තිබුණා නම් ඒක මේ මොහොතේම බිඳිලා යන දෙයක්. ඊළඟ මොහොතේ ආයෙ වටිනකම තියෙන්න බෑ. ඒ වගේම ඒක තිබුණේ ඇහෙත් නෙමෙයි. ඒක තිබුණේ තමන්ගේ හිතට දැනුණු අර රූපේ ස්පර්ශ වුණා කියලා දැනුණු වේදනාවක් නෙමෙයි ඒක. වටිනා වස්තුව. සංඥාවක් නෙමෙයි, සංස්කාරයක් නෙමෙයි, දැනගැනීමක් නෙමෙයි. ඒක හුදෙක් තමන්ගේ විඥානයේ පැත්තෙන් ඇති කරගත්ත මායාවක්. විඥානයේ පැත්තෙන් ඇති කරගත්ත ඒ ප්‍රඥප්තියක් මත උපදවගත්ත දෙයක්.
නමුත් ඒ ප්‍රඥප්තියක් මත උපදෝගත්ත විඥානයේ අත්දැකීම විඥානයේ විදිහට අපි හඳුනාගන්නේ නැතිකම නිසා අපි මේක දානවා ස්කන්ධ ටික පැත්තට. ඒකට ඔන්න ස්කන්ධ ටික පැත්තට දැම්මහම අපිට ස්කන්ධ ටිකේ පේනවා වටිනාකමක් තියෙන දෙයක්. දැන් මොකද වෙන්නේ? දැන් අපිට පුළුවන් ඒකට කැමති වෙන්න. ඒකට කියනවා කාම උපාදානය කියලා. ඒක කියනවා කාම උපාදානය. දැන් මේ උපාදානයෙන් අල්ලගත්ත මොකක්ද අල්ලගත්තේ? අර ස්කන්ධ ටික සම්පූර්ණම වහලා Tamanට ඕනේ චිත්‍රයේ කැමති දේ කියලා හදලා ඒක අල්ලගත්ත කැමති දේ කියලා අර ස්කන්ධ ටික අල්ලගත්තා. එතකොට මේ කාම උපාදානයෙන් ස්කන්ධය පරිහරණය කරනවා. ඒ වගේම ditthi උපාදානය. දැන් කෙනෙකුට පුළුවන් ditthi වශයෙන් උත් හැසිරෙන්නට. අර ස්කන්ධ ටිකම පවතින දේවල් නොවෙනස් වෙන දේවල් හැටියට කල්පනා කරලා ඕකේ ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන එයාට පුළුවන් ditthi වශයෙන් හැසිරෙන්නට සාස්වත උච්ඡේදාදී වශයෙන් එයාට මේකේ ditthi වශයෙන් සැරිසරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට තණ්හා විදිහට හැසිරෙනවා වගේම කාම විදිහට හැසිරෙනවා වගේම එයා ditthිය විදිහටත් ඒ ධර්මයන් විශේෂයෙන්ම හැසිරෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට මේ දුකෙන් මිදීම පිණිස මේක තේරුම් ගත නොහැකි බව නිසා එයා නොඑක් සීල වෘත සමාදන්ව කටයුතු කරනවා. සීල වෘත සමාදන්ව මේ ඉන්න ආත්මය නැති කරන්නට මේ ඉන්න පුද්ගලයාව හික්මවා ගන්නට එයා කටයුතු කරන එකට කියනවා සීලබ්බත පරාමාස කියලා. එතකොට සීල වෘත පරාමර්ශණය කරන බවක් තියෙනවා නම් මේකත් උපාදානයක් සීලබ්බත උපාදාන කියලා කියනවා. ඒකත් උපාදාන වශයෙන් අල්ලා ගන්නා කම. ඒ වගේම අත්වාද කියලා කියනවා ආත්මවාදයක් විදිහට. ආත්මයක පැවැත්මක් තියෙනවා කියලා. ආත්මයක පැවැත්මක් රූප වේදනා සංඥා සංඛාර විඥානයන්හි තියෙනවා කියලා දැනගන්නවා. එතකොට ගොඩක් වෙලාවට අපි සීලබ්බත උපාදානයේ පැත්තකින් තිබ්බොත් සමස්තයක් ලෙස ගත්තාම කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන කියන එක මේ පුහුදු මනසක නිරන්තරයෙන්ම ඇසුරු වෙනවා. ඒකත් එක්ක ඊළඟට යෙදෙන දෙයක් තමයි සීලබ්බත උපාදානය. හැබැයි අර උපාදාන තුන ප්‍රධාන වශයෙන්ම ඇසුරු වෙනවා. එතකොට මේ උපාදාන තුනෙන් අර ස්කන්ධ ධර්මයන් නැවත නැවත ඇසුරු කරනකොට ස්කන්ධ ධර්මයන් මත නැවත නැවත පවතිනකොට එයාට අර ස්කන්ධයන්ගේ යථාර්ථය ප්‍රකට වෙන්නේ නැතුව අර උපාදානය නිසා ඇති වෙන දේවල් ප්‍රකට වෙලා තියෙනවා. දැන් නිවන් දකින්නවා කියන තැනදී කරන්නේ මොකද්ද? නිවන් දකින්නවා කියනකොට කරන්නේ මේ උපාදාන ටිකට පවතින්නට තැනක් නැති කිරීම. යම් තණ්හා උපාදානයක් තියෙනවා නම් මේ උපාදාන ටිකට නැති යම් කාම උපාදානය තියෙනවා නම් කාම උපාදානයට පවතින්න තැනක් නැති කරනවා. ඒ කාම උපාදානයට පවතින්න තැනක් නැති කරන්නේ. දැන් උපාදානය පවතින්නෙම අර ස්කන්ධ ටිකේ යථාර්ථය පිළිබඳව තේරුම් නොගන්න තාක් කාලනේ. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටියට නොදකිනකොට තමයි උපාදානය කියන දේ ඇති වෙන්නේ. උපාදානය කියන දේ පවතින්නේ. එතකොට මේ ස්කන්ධයන් මත අපි මේ උපාදාන කියන දේ පතිත කරන්නේ නැති වෙන්නට නම් අපිට සිද්ධ වෙනවා ඒ ස්කන්ධයන්ගේ යථාර්ථය පෙන්වා දෙන්නට. ස්කන්ධයන්ගේ යථාර්ථය පෙන්වා දෙනකොට අපිට පේනවා මේ ස්කන්ධය හේතු නිසා හටගන්න බව සහ හේතු නැති වෙනකොට නැතිව යනකම. එතකොට අර විඥානයේහි අත්දැකීම පතිත කරන්නට අපිට මේ පැත්තේ ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉඩක් ලැබෙන්නේ නැහැ. එතකොට එයා දන්නවා දැකීම මාත්‍රයකින් පමණක් අවසන් වෙනවා කියලා. දැකීම මාත්‍රයෙන් පමණක් අවසන් වන බවට එයා නුවණ පවත්වා ගන්නවා. දැනගැනීම මාත්‍රයකින් පමණක් අවසන් වන බවට එයාට නුවණක් තියෙනවා. දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ මේ ප්‍රඥාවක්, මේක අවබෝධයක්. විඥානයේ විඥාතමත්තන් කියලා කියන්නේ මේක අවබෝධයක් එයාට පවතින. එතකොට එයා මේ දැනගන්න බව විඥානයේහි දැනෙන අත්දැකීම කොයි වෙලාවකවත් අර බාහිර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පැත්තට ප්‍රක්ෂේපණය කරන්නේ. මෙහි තියෙන අත්දැකීම එයා බාහිර රූපේහි विद्यमान වන දෙයක් හැටියට දකින්නේ. ඒකට එයාට රූපය පේන්නේ වටින දෙයක් විදිහට. රූපය වටින දෙයක් විදිහට පේන්නේ නැත්තම් රූපේ වටිනාකම් සහිත දෙයක් විදිහට පේන්නේ නැත්තම් එයාට ඒ රූපයට කැමැත්ත උපදිනවා කියන දේ වෙන්නේ නැහැ. එයාට පේන්නේ රූපේහි හටගෙන නිරුද්ධ වෙන බව, නැතිනම් රූපේ නිරෝධයේ ස්වභාව කරගත්ත දෙයක් විදිහටයි පේන්නේ.
එතකොට නිරෝධයේ ස්වභාව කරගත්ත රූපේහි වටිනකමක් එයාට පේන්නේ නැති වෙනකොට රූපේ ඇලෙනවා කියන කාම උපදීයට එතන ඉඩක් නැහැ. ඇයි එතන තියෙන යථාභූත ඥාන දර්ශනයක් ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටියට දකින බව. එතකොට දිට්ඨි වශයෙන් හැසිරෙන්නට ස්කන්ධ ටික වස්තු විශේෂ වෙන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම දකිනවා. ඒ නිසා යා එතන පැවැත්මක් ගැන කතා කරන්නේ එහි සිඳීමක් පිළිබඳව කතා කරන්නේ නැහැ. සාසත උච්ඡේද වශයෙන් යා හැසිරීමක් නැහැ. ඒ නිසා යා දිට්ඨි වශයෙන් හැසිරෙන්නේ නැතුව මිදෙනවා. ඒ වගේම එයාට මිදීම සඳහා වෙන සීල වෘතයන් අනුගමනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හට ගැනීම සහ වැයවීම දකින නිසා එයාට ආත්මයක් පිළිබඳව අදහසක් ආත්මයක් පිළිබඳව සංකල්පනාවකුත් නැහැ. අනාත්මය සුරු වෙනවා. ස්කන්ධයන්ගේ හට ගැනීම වැයවීම දකිනකොට එයා එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පිළිබඳව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන වාසය කරනවා. අන්නේ විදිහට ස්කන්ධයන්ගේ යථා ස්වභාවය දැනගෙන ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණය අවබෝධ කර ගැනීම නිසා උපාදානය කියන දේ නොහට ගන්න බවට පත් කිරීම, උපාදානය කියන දේ නූපදින බවට පත් කිරීම, උපාදානයට ක්ෂේත්‍රයක් පිහිටා සිටින්නට තැනක් නොතැබීම නිසා කෙනෙක් මිදෙනවා. ඒකට කියනවා අපි අනුපාදා පරිනිබ්බාණය කියලා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියන එක. අනුපාදා නිබ්බාණය. උපාදාන වශයෙන් නොගෙන මිදීම. අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කියනවා. යම් මොහොතක අර උපදි ධර්මයන්ගේ තණ්හා උපදි, ඒ වගේම කන්ද උපදි, කිලේශ උපදි, අபிසංස්කාර උපදි කියලා අපි උපදි ටිකක් ගැන කතා කළානේ. අන්නේ උපදි ධර්මයන්ගෙන් අර අඹගහ කියලා අපි උපමා කළානේ. ස්කන්ධ ටිකට. යම් වෙලාවක අඹගහත් මැරිලා ගියොත් එහෙම. යම් වෙලාවක අඹගහත් මැරිලා ගියොත් එහෙම ඒකට කියනවා ඒ පැවතුණු ස්කන්ධ ටිකක් නැති වෙලා යනවා කියලා. අඹගහ නැති වෙලා යනකොට ආය ඒ අඹ පරම්පරාවේ පැවැත්ම නැහැ. ඒකට ඒ ස්කන්ධ ටිකක් නැති වෙලා යනවා නම් ආයේ එතන කර්ම කෙලෙස් යොදාගෙන උපදිනවා කියන එක යෙදෙන්නේ නැහැ. මොකද කල් ඇතුවම කර්ම කෙලෙස් ටික නැති කළා. ඒ නිසා ආයේ උපදින්න බීජ නැහැ. දැන් මේ අඹ ගහේ නිරෝධය නැතිවීම විතරයි සිද්ධ වෙන්න තියෙන්නේ. අන්න ඒ වගේ දැන් කර්ම කෙලෙස් ආදී දේවල් ටික එයා කල්ැතුවම දුරු කළා හිටියේ පුරාණ කර්ම ශක්තියෙන් කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත මේ විඥාණය නාම රූපය අසුරු කරගෙන එහි ආයු සන්තතිය ඇතිතාක් පැවතිලා ඒක නිවි යනවා පහනක් නිවුණා වගේ. ආපහු මේකට තෙල් දාන්නේ නැහැ. ආපහු මේකට ඉන්ධන නැහැ. පවතින්නට වැටි දාන්නේ නැහැ. එතකොට මේක ඒ තියෙන තෙල් ටික ඉවර වෙලා මේ පහන දැල්වි ඒ දැල්ල අවසන්ව නිවි යනවා. එතකොට ඒ නිවන තමයි ඒ නිවීම ඒ ස්කන්ධයගෙනුත් මිදීම තමයි අපි කියන්නේ අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. ස්කන්ධයන්ගේ පැවැත්මත් දුකක්. ඒ ස්කන්ධය හට ගන්නව නැති වෙනවා කියන තැන ස්කන්ධ පරිහරණයක් දුකක්. ස්කන්ධ ටික දුක නම් ස්කන්ධ පරිහරණය කරනවා කියන්නේ දුක් වූ ස්කන්ධයන්ම පරිහරණය කරනවා. මොකද ඒ දේවල් අනිත්‍යයි කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණ ටිකකින් යුක්තයි කියන එක. එතකොට ඒ බඳු ස්කන්ධ ටිකකට ඇති වෙනකොට එතන සැප දුක් වේදනා උපදිනවා කාය සංපස්සාදිය නිසා හට ගන්න. ඒ නිසා ඒ පරිහරණය කරනවා කියන්නේම දුකක්. අනුපදිශේෂ පරිනිර්වාණය කියන දේ සැපක්. එක ප්‍රතජන චිත්තසංතානයක් තියෙන මිනිස්සෙකුට මම මැරෙනවා කියන එක මත මගේ අය මැරෙනවා කියන එක මත දුක් විඳින්න උනාට ස්කන්ධ ටික මම මගේ කියලා ගත්තේ නැති පුද්ගලයෙකුට ඒ ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනවා කියලා කියන්නේම එහි පැවැත්ම පිණිසවත් උත්සුක වීමට අවශ්‍යතාවයක් නැතිවීමයි. එනිසා එයාට මැරෙන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. එයාට උපදින්න කෙනෙක් ඇත්තෙත් නැහැ. කොටින්ම කර්ම විඥානයක පැවැත්මකුත් නැහැ. ඒ පුද්ගලයාට ස්කන්ධයන්ගේ නිවීමම සැපයක්. අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ ඒක සැපයක්. එතකොට අන්න ඒ ධර්මයට කියන අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. එතකොට අපි මේ ඥානය පිළිබඳව කතා කරනකොට පරිනිබ්බාන ඥානය පිළිබඳව වචන තුනක් හඳුනාගත්තා. සෝපදිශේෂ පරිනිබ්බාන,
අනුපාදා පරිනිබ්බාන, අනුපදිශේෂ පරිනිර්වාණය කියලා වචන තුනක්. එතකොට මේ වචන තුනේදී සෝපදිශේෂ පරිනිබ්බාන කියලා කියනවා. උපදිශේෂයක් සහිතයි කියලා, කන්ද උපදී ඉතුරුයි කියන එක. අනුපාදා පරිනිබ්බාණය කියලා කිව්වා උපාදාන වශයෙන් නොගෙන මිදීම කියන එකට. අනුපදිශේෂ කියලා කිව්වා කන්ද උපදියත් ස්ථිර වශයෙන්ම ක්ෂය භාවයටපත් වීම නැතිනම් නිවි යෑම කියන මේ තමයි පරිනිර්වාණය කියලා කියන්නේ. તો දැන් මෙතනදී අපි කතා කරන්නේ කතං සම්පජානස්ස පවත්ත පරියාදානේ පඤ්ඤා. සම්පජානස්ස නුවණින් දකින්න කෙනාට නැතිනම් සම්‍යක් ප්‍රඥා ඇති පුද්ගලයාට පවත්ත පරියාදානේ පඤ්ඤා කියලා කියනවා. කෙලස් ස්කන්ධ ධර්මයන්ගේ මේ ඇතිවන පිරිසුදු බව, කෙලසුන්ගෙන් සහ ස්කන්ධයන්ගෙන් ඇතිවන පිරිසුදු භාවය පිළිබඳව පරිනිබ්බාණේ ඥානං, ඒ පරිනිර්වාණයෙහි තියෙන ප්‍රඥාව තමයි මේ කියන්නේ. කෙලස් ස්කන්ධයන්ගෙන් මිදීම. එතකොට ඉද සම්පජානෝ නෙක්ඛම්මේන කාමච්ඡන්දස්ස පවත්තම් පරියාදීති. එතකොට මේ ශාසනයේ පුද්ගලයා මනා වූ නුවණින් යුක්තව නෙක්ඛම්ම වශයෙන් කාමච්ඡන්දයාගේ පැවැත්ම ක්ෂය භාවයට පත් කරනවා. කාමයෙන් නික්මීම විදිහට, කාමයේ අතහැර දැමීමක් විදිහට නෙක්ඛම්මයේ වඩනවා. දැන් නෙක්ඛම්මය කියලා කියන්නේ උත්තරීතර දෙයක්. නෙක්ඛම්මය කියන දේ ලෝකෝත්තර වශයෙන්ුත් ලෞකික වශයෙන්ුත් කෙනෙකුට කරන්නට පුළුවන්කම තියෙන දෙයක්. ඒතකොට නෙක්ඛම්මය කියන්නේ පාරමිතාවක් විදිහටත් පුරන දෙයක්නේ. කාමය කියන දේ අතහැර දැමීම කියන දේ නෙක්ඛම්මය කියලා අපි සරල ලෙස හඳුනා ගන්නවා. එතකොට කාමයට තියෙන සියලු ඉඩකඩත් එක්කම ක්ෂය භාවයට පත් කිරීම ලෝකෝත්තර වශයෙන් අපි ඇති කරගන්නා නෛෂ්ක්‍රම්‍යයක්, නික්මීම කියන දෙයක්. ලෞකික වශයෙන් අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක්, එයාට උත්පත්තියෙන් උරුම වුණ ගේ දොර ඉඩ කඩන් වස්තු සම්පත් ආදී සියල්ලක් අතහැරලා දාලා ඒ කාමභෝගී ජීවිතය අතහැරලා පැවිද්දට පැමිණෙනවා. එතනක් තියෙන්නේ නෙක්ඛම්මයක්. ඒ නෙක්ඛම්මයත් අර කාමයෙන් නික්මීමක් තමයි. හැබැයි අනුසය දුරු කළා නැහැනේ. ආපහු ඒ තැනට පත්වන්නට තියෙන ඉඩ කඩ නැති කළා නැහැ. ඒක තමයි කෙලෙසේ ස්වභාවය. එතකොට අනුසය මට්ටම දුරු කළා නැති නිසා ඒ නෙක්ඛම්මය අර ලෝකෝත්තර මාර්ගයකින් ප්‍රහීන වෙන තැනක් හැටියට දකින්නේ නැහැ. හැබැයි කාමයේ දුරු කිරීමක් තමයි එතනත්. හැබැයි ඒක බලෙන් යටපත් කිරීම. ඊට පස්සේ කෙනෙක් ලෝකෝත්තර මාර්ගයක් වඩලා මේකේ යථාර්ථයේ ස්කන්ධයන්ගේ පවත්නා සත්‍ය වූ ස්වභාවය පිළිබඳව අවබෝධ කරගෙන සත්‍ය වූ ස්වභාවය පිළිබඳව යාගේ මනස පවත්වලා යා මිදීමක් උපදව ගන්නවා. ඒ මිදීම උපදව ගන්නකොට කියනවා ඒක නෙක්ඛම්ම වශයෙන් කාමයන්ගේ අනුසය සහගත මට්ටමෙන්ම දුරු කරනවා කියලා. ඒකයි සම්පජානෝ නෙක්ඛම්මේන කාමච්ඡන්දස්ස පවත්තම් පරියාදීති කියලා කිව්වේ. මේ කාමච්ඡන්දයාගේ පැවැත්ම සම්පූර්ණම අනුසහගත මට්ටමින් පැවැත්මත් ක්ෂය කළා දානවා. ඒකට කාමයාගේ නික්මීම කියලා කියනවා. ඒ වගේම අභ්‍යාපාදේන ව්‍යාපාදස්ස පවත්තම් පරියාදීති. අව්‍යාපාදේ නිසා ව්‍යාපාදේහි පැවැත්ම දුරු කළා දානවා. ආලෝක සංඥාය තීන මිද්දස්ස පවත්තම් පරියාදීති. ආලෝක සංඥාව නිසා තීන මිද්‍යාගේ පැවැත්ම දුරු කළා දානවා. අවික්ඛේපේන උද්දච්චස්ස අවික්ෂේප වශයෙන් හිතේ නොවිසිරුණු ස්වභාවයේ විදිහට හිතේ විසිරුණු ස්වභාවය යටපත් කළා දානවා. ධම්මවවත්තහනේන ධර්මයන් ව්‍යවස්ථාපනය කිරීම නිසා, ස්කන්ධාදී ධර්මයන්ගේ ව්‍යවස්ථාපනය නිසා විචිකිච්ඡාව පිළිබඳව කෙසේද යන සැකය පිළිබඳව දුරු වෙන විදිහට නුවණ පවත්වනවා. ඥානේන අවිජ්ජාය නුවණින් අවිද්‍යාව ප්‍රහාණය සඳහා උත්සාහවත් වෙනවා. ප්‍රමුදිත භවෙන් අරතිය දුරු කරන්නට. පඨමඥානේන නීවරණානම් පවත්තම් පරියාදීති. පළවෙනි ලෝකෝත්තර පළවෙනි ධ්‍යානයෙන් නීවරණයන්ගේ පැවැත්ම පිණිස තියෙන දේවල් සම්පූර්ණයෙන්ම දුරු කළා දානවා. මේ විදිහට ဒုတိ තෘතිය ආදී චතුත් ආදී ධ්‍යානයන්ගෙන්, ඒ වගේම සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ගයන්ගෙන්, ඒ වගේම අරහත් මාර්ගයෙන් සියලු කෙලෙස් ධර්මයන්ගේ පවත්තම් පරියාදීති ප්‍රවෘත්තිය දුරු කළා දානවා. අරිහත් මාර්ගයේ සියලු කෙලෙස්යන්ගේ ප්‍රවෘත්තිය, සියලු කෙලෙසුන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම දුරු කළා දානවා. එතකොට අතවා පන සම්පජානස අනුපදිශේෂාය නිබ්බාන ධාතුය පරිනිබ්බායන්තස්ස ඉදංචේව චක්කු පවත්තම් පරියාදීති. එතකොට මෙතනදී
දැන් ඔය අපි කතා කළේ සම්පූර්ණම නිර්වාණයටපත් වීම. නිර්වාණයටපත් වීම, පරිනිර්වාණයටපත් වීම ඒ කෙලෙස් වශයෙන් පිරිනිවිය. කෙලෙස් වශයෙන් පිරිනිවුණා. එයා මේ ජීවත් වෙනවා කියලා කියනකොටම අපි දැන් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ ආයතන පරිහරණය කරනවා කියන එකනේ. ආයතන පරිහරණය කරනවා කියන තැන බොහොම වෙනම අපි කතා කරන්නට ඕන දෙයක්. හැබැයි අපි සරල විදිහටම ගමුකෝ. ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ විඳිනවා මේ ආදී තැනකින්. ඒක දැන් රහතන් වහන්සේටත් රූප පේනවා කියන බව තියෙනවානේ. ශබ්ද ඇහෙනවා කියන දේ තියෙනවානේ. හැබැයි උන්වහන්සේ රූප ඇසුරු නොකරන එක වෙනම දෙයක්. හැබැයි අපිට දැන් ජීවත් වෙනවා කියලා අපි පනවගන්න එකන්නේ. ඒකට උන්වහන්සේ රූප පේන තැනක නැවත රූපය ඇසුරු නොකරන මනස නිසා රූපෙන් සම්පූර්ණම මිදිලා. එනිසා උන්වහන්සේගේ පැවැත්මට රූපේ පවතින්නේ නැහැ. උන්වහන්සේට රූපය අදාළ වෙන්නේ නැහැ. උන්වහන්සේ වේදනාව මත පිහිටලා නැහැ. සංඥා සංස්කාර විඥාන මත පිහිටලා නැහැ. ඒවා උපාදාන වශයෙන් නොගෙන මිදිලා. එතන මේ උපදීන්ගෙන් මිදිලා. කාම උපදී, තණ්හා උපදී, කෙලෙස් උපදී, අபிසංස්කාර උපදී කියන ඒ උපදීන්ගෙන් මිදිලා. හුදු ස්කන්ධයන්ගේ පැවැත්මක් තියෙනවා. ස්කන්ධය හේතු නිසා උපදිනවා. හේතු නැති වෙනකොට නැති වෙන හුදු ස්කන්ධ ධර්මතා ටිකක පැවැත්මක් තියෙනවා. හැබැයි උපාදාන වශයෙන් ගැනීමෙන් මිදිලා. එතකොට ඒ බඳු මට්ටමක් තමයි අර ඔය දැන් කතා කළේ මේ විදිහට කෙලෙස්ුන්ගෙන් පිරිනිවීමක් තියෙනවා. කෙලෙස් පරිනිබ්බාන කියලා කියන එකට. කෙලෙස් ධර්මයන්ගෙන් මිදිලා. අතවාපන සම්පජානස්ස එහෙම නැත්නම් තවත් තියෙනවා සම්පජානස්ස මනා නුවණ ඇත්තාගේ අනුපාදිශේෂාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායන්තස්සේව. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් අනුපාදිශේෂ. එතකොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවක් තියෙනවා නම් ඒ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනවම් පානකොට ඉදංචේව චක්කු පවත්තම් පරියාදීති. එතකොට මේ චක්ෂුෂ ප්‍රවෘත්තියත් දුර වෙලා යනවා. අඤ්ඤේව චක්කු පවත්තන්න උපජ්ජති. අනෙක් වූ චක්ෂුෂයක පැවැත්මත් උපදවන්නේ නැතුව යනවා. ඉදංචේව සෝතප්පවත්තං මේ සෝතේහි ප්‍රවෘත්තියත් නැති කළා දානවා. ඊළඟට උපදින සෝත ප්‍රවෘත්තියත් නැති කළා දානවා. ඒ වගේම ගහන ප්‍රවෘත්තිය, જીවහා ප්‍රවෘත්තිය, කාය ප්‍රවෘත්තිය, මනෝ ප්‍රවෘත්තිය කියන මේ ආයතනයන්ගේ වර්තමාන වූ පැවැත්මත් අනාගතයට උපදින්නා වූ දේත් එයා මනාකොට නුවණින් දකිමින් ඒක දුරු කළා දානවා. පරිනිබ්බාණේ ඥානං. එතකොට පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බාණේ ඥානං කියලා කියනවා. ප්‍රවෘත්තිය ක්ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්වාණ ඥානයයි කියලා. එතකොට මේ පරිනිබ්බාණ ඥානය. මේක එතකොට අර සෝපදිශේෂ සහ අනුපදිශේෂ කියලා අපි කතා කළානේ. එතකොට මේ අනුපාදා පරිනිර්වාණය නෙමෙයි අනුපදිශේෂ පරිනිර්වාණය. අනුපදිශේෂ පරිනිර්වාණය. එතකොට අර උපදිශේෂයක්වත් නැතිව මිදෙනවා කියන තැන. එයාට නුවණ තියනවා දැන් මේ ඇහත් නැති වෙලා යනවා. ඒ වගේම අනාගතයට ඇහැක් ලැබීම සඳහා හේතු වන කර්ම කෙලස් ටිකක් තියෙනවා නම් ඒකෙනුත් මිදෙනවා. දැන් කනක් නැති වෙලා යනවා. අනාගතයට කනක් ඉපදීම පිණිස කර්ම කෙලස් ටිකක් තියෙනවා නම් ඒකත් නැති වෙලා යනවා. එතකොට මේකට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. අනුපදිශේෂ පරිනිර්වාණය කියන එකට පිළිබඳව පවත්නා නුවණ. අනුපාදිශේෂ පරිනිර්වාණය සඳහා තියෙන නුවණ. නැතිනම් අපි නිවෙනවා රහතන් වහන්සේ නමක් පිරිනුවම් පානවා කියන තැනක සිද්ධ වෙන්නේ මොකද්ද? වර්තමාන ජීවිතයේ ජීවත් කරවන ඇහැ නිවිල යනවා අනාගතයට ඇහැක් උපදවන්නේ. වර්තමානයේ සද්ද ඇහෙන කනක් නැති වෙලා යනවා අනාගතයට කනක් උපදවන්නේ. මේ විදිහට වර්තමානයේ පවත්න ආයතන ටික නැති වෙලා යනවා අනාගතයට ආයතනයක් උපදවන්නේ නැහැ. එතකොට ඇයි වර්තමාන දේ නිරුද්ධ වෙලා යන්නේ? එහි ආයුසන්තතිය ක්ෂය වීමෙන් ඒක නිරුද්ධ වෙනවා. ඇයි අනාගතයට උපදින්නේ නැත්තේ? විඥාණය ඇස ඇසුරු කරගෙන පවතින්නේ නැති නිසා, කන ඇසුරු කරගෙන පවතින්නේ නැති නිසා, ඒ දේවල් විඥානට්ඨිතියක් නොවන නිසා අනාගතයට විඥාණයට දැන් චිත්‍රයක් නැහැ. අනාගතයට පවතින්න තැනක් නැහැ. ඒ නිසා අනාගතයට විඥාණය යනවා කියලා දෙයක් වෙන්නේ හේතු ටික නැති නිසා. ඒ නිසා මේක අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට කෙලෙසුන්ගේ පරිනිර්වාණයකුත් කිසිම උපදීයක පැවැත්මක් නැතිව සියලු ස්කන්ධයන්ගෙන් ආයතනයන්ගෙන් මිදීමකුත් තියෙනවා. මේ ආදී ලෙස පරිනිර්වාණය පිළිබඳව පවත්නා ප්‍රඥාවට කියනවා
පරිනිබ්බාන ඥානයයි කියලා. ඉතින් පරිනිර්වාණ ඥානය කියලා කතා කරනකොට මේ පරිනිර්වාණ ඥානය අපිට අදාළ වෙන්නේ නිර්වාණය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ඔබට දල වශයෙන් හෝ අවබෝධයක් අනුමාන වශයෙන් හෝ අවබෝධයක් ලබා ගන්නට මේක ඊටම වැදගත් වෙනවා. අපි යන්නේ කොතෙන්ටද කියන දේ දැනගන්න පුළුවන්. මේක නුවණක් විදිහට හොඳටම නුවණක් විදිහට යොදා ගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ කෙලෙස් නිවීම සාක්ෂාත් කරන උතුමන් වහන්සේ නමකටමයි. හැබැයි අනුමාන ඥානයක් විදිහට හරි අපිට තිබීම වැදගත් වෙනවා. අපි යන්නේ කොතෙන්ටද කියන මේ දේ පිළිබඳව. හොඳයි කල්පනා කරගන්න. අද දවසේදී අපි පරිනිබ්බාන ඥානය පිළිබඳව මේ විදිහට තේරුම් ගත්තා. අපි ඉදිරියේදී අනික් ඥාන පිළිබඳව ධර්ම කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. අනතුරුව අද දවසේදී අපට හඳුනා ගන්නට තිබෙනවා ඊළඟ 36 වන ඥානය. ඒ තමයි සමසීසට්ඨ ඥානය කියලා කියන්නේ. සමසීසට්ඨ ඥානය. එතකොට සම වූ ශීර්ෂව පවත්නා වූ ඒ ශීර්ෂ භාවය අර්ථවත් කරගත්ත ඥානයක්. එතකොට මේ පිළිබඳව අර්ථකථනය කෙරෙන්නේ කොහොමද? කතං සබ්බ ධම්මානං සම්මා සමුච්ඡේදේ නිරෝධේච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨේ ඥානං. කතං සබ්බ ධම්මානං සම්මා සමුච්ඡේදේ. කොහොමද සබ්බ ධම්මානං සියලු ධර්මයන්ගේ සම්මා සමුච්ඡේදේ නිරෝධේච අනුපට්ඨානතා. සම්මා සමුච්ඡේද කියලා කියනවා මනවින් සමුච්ඡේද සිඳීමට යනවා. මනවින් සියල්ල සිඳීමට යෑමෙහි නිරෝධේච නිරෝධය පිළිබඳවත් අනුපට්ඨානතා නැවත මතු එළඹ නොසිටීම පිළිබඳවත් පවත්නා ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ප්‍රඥාව සමසීසට්ඨේ ඥානං සමසීසට්ඨ ඥානයේ බවට පත්වනවාද. එතකොට සමසීසට්ඨ ඥානය කියන එක පිළිබඳව අදහසක් අපට ඇති කරගන්නට පුළුවන්. සියලු ධර්මයන්ගේ මනවින් සමුච්ඡේදයකට ගියා නම් නිරෝධේච අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකට ගියා නම් නැවත මතු නොයලඹීමකට යනවා නම් අන්න ඒ සඳහා පවත්නා ප්‍රඥාව සමසීසට්ඨේ ඥානයයි. එතකොට මේ සබ්බ ධම්මානං මොකද්ද මේ සබ්බ ධම්මානං කියලා කියන්නේ? සියලු ධර්මයන් කියලා කියන්නේ මොනවද? පංචස්කන්ධා ස්කන්ධ ධර්මයෝ කියලා අපි මේ ධර්මයන් හඳුනා ගන්නවා. පංචස්කන්ධා පංචස්කන්ධ ධර්මයෝ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මයෝ. ද්වාදස ආයතනානි ආයතන 12යි ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ ආයතන 12 ආයතන ධර්ම කියලා අපි හඳුන්වනවා. ඒ වගේම අට්ඨාරස ධාතුයෝ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු ආදී ලෙස ඒ ආයතන 6 පිළිබඳව පවත්නා බාහිර ආයතනත් විඥාන ධාතුනුත් එක් කරගත්ත ඒ ධාතු 18. කුසල ධම්මා කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් කියලා යම්කිසි කුසල ධර්ම තියෙනවා නම් ඒ සියලු කුසල්. අකුසල ධම්මා අකුසල ධර්මයෝ අභ්‍යාකතා ධම්මා අව්‍යාකෘත ධර්මයෝ කුසල අකුසල වශයෙන් නොකියන ලද විපාක ක්‍රියා ආදී අව්‍යාකෘත ධර්මයෝ. කාමාවචර ධම්මා ඒ වගේම කාමාවචර ධර්මයෝ රූපාවචර ධර්මයෝ අරූපාවචර ධර්මයෝ අපරියාපන්න ධර්මයෝ. එතකොට සබ්බ ධම්මා කියලා කියනකොට සියලු ධර්මයෝ කියලා කියනකොට සියලු ධර්ම සංග්‍රහයෙන් ධර්ම 10ක් පිළිබඳව තමයි සංග්‍රහ කරන්නේ. ස්කන්ධ ආයතන ධාතු කුසල අකුසල අව්‍යාකෘත කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න ධර්ම කියන මෙන්න මේ ධර්ම සංග්‍රහ 10ක්. එතකොට යම් කිසි විදිහකින් ධර්මයන්නේ කියලා කියනකොට ස්වභාව ලක්ෂණයෙන් පවත්නා දෙයට තමයි අපි ධර්ම කියලා කියන්නේ. ස්වභාව ලක්ෂණයෙන් පවත්නා දෙයට. ස්කන්ධ ධර්ම කියලා කියන්නේ ස්කන්ධ ස්වභාවයෙන් පවත්නා දෙයට. ආයතන ධර්මයක් කියනකොට ආයතන ස්වභාවයක්. එතන ආයතන ගතියක්, ආයතන ස්වභාවයක්. ධාතු ස්වභාවයක්. ධාතු ධර්ම කියලා අපි කියනවා. එතකොට ධම්ම කියලා කියන්නේ මේ සත්ත්ව පුද්ගල භාවයෙන් තොර වූ හුදු ධර්ම සම්තතියක් කියන එක, ස්වභාව සම්තතියක් කියන එක. සත්ත්ව පුද්ගල භවෙන් තොර වූ දෙයක් පිළිබඳවයි මෙතනදී හඳුන්වනු ලබන්නේ. සබ්බ ධම්මා කියලා හැඳින්වීමේදී. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා සම්මා සමුච්ඡේදේ. සම්මා සමුච්ඡේදය කියලා කියන්නේ මොකක්ද කියන එක. සම්මා සමුච්ඡේද කියන එක බලනකොට
අපිට හම්බෙනවා යථා යෝගං ඒ කියන්නේ සුදුසු පරිදි වික්ඛම්බන තදංග සමුච්ඡේද පහන වශයෙන් පරිඋත්ථානං අනුසයංච නිරෝධින්තෝ සම්මා සමුච්ඡින්දති. එතකොට යම්කිසි අවස්ථාවක වික්ඛම්බන කෙලෙස් ධර්මයන් විස්කම්බණය කරනවා. කෙලෙස් ධර්මයන් විස්කම්බණය කරනවා తాවකාලිකව. ඒ කෙලෙස් ධර්මයන් යටපත් කිරීම විදිහට විස්කම්බණය කිරීම. තදංග වශයෙන් ඒ වගේම ඒක යටපත් කොට වසා දැමීම විදිහට ඒ වගේම සමුච්ඡේද විදිහට සම්පූර්ණයෙන්ම කෙලෙස් ධර්මයන් සිඳ දැමීම විදිහට යම්කිසි ප්‍රහාණයක් කරනවා නම් ඒ වගේම පරිඋත්ථාන අනුසයංච නිරෝධෙන්තෝ පරිඋත්ථානය වීම ඒ කියන්නේ කෙලෙසුන්ගේ නැගී සිටීම සහ අනුසය වීම. අනුසය වීම කියලා කියන්නේ බීජයක් විදිහට තිබිලා සුදුසු අවස්ථාව ලත්කල්ලි රෝපණය වන්නට පුළුවන් විදිහට ඒ නොපෙනී පැවැත්ම තමයි අනුසය වීම කියන එක සරල ලෙස අර්ථකථනය කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අර ප්‍රරෝහණය වෙලා පැලවෙලා නැගී සිටීමත් අනුසය විදිහට පැවැත්මත් කියන මේ දේත් නිරෝධෙන්තෝ ඒ දේවල් නිරුද්ධ කරමින් නිරෝධයටපත් කරමින් සම්මා සමුච්ඡින්දති මනාකොට සිඳීමට යනවා. එතකොට යම්කිසි තැනක සම්මා සමුච්ඡේදේති කියනකොට මනවින් සිඳීමකට ලක් කරනවා කියනකොට අන්න ඒ කාරණාව තමයි අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට කොහොමද ඒ සිඳීමට යන්නේ? නෙක්ඛම්මේන කාමච්ඡන්දං සම්මා සමුච්ඡින්දති. නෙක්ඛම්ම විදිහට කාමච්ඡන්දේ මනාකොට සිඳ දමනවා. නෙක්ඛම්මයෙන් කාමච්ඡන්දය මනාකොට සිඳ දමනවා. අභ්‍යාපාදේන ව්‍යාපාදං සම්මා සමුච්ඡින්දති. අභ්‍යාපාදේන ව්‍යාපාදං සම්මා සමුච්ඡින්දති. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය මනාකොට සිඳ දමනවා. ආලෝක සංඥාය තීන මිද්දං සම්මා සමුච්ඡින්දති. ආලෝක සංඥාවෙන් තීන මිද්දේ දුරු කරනවා. අවික්ඛේපේන උද්දච්චං සම්මා සමුච්ඡින්දති. අවික්ෂේපයෙන් උද්දච්චය මනාකොට සිඳ දමීමට ලක් කරනවා. ධම්මවවත්තානේන විචිකිච්ඡං සම්මා සමුච්ඡින්දති. ධම්මවවත්තානේන ධර්ම ව්‍යවස්ථාපනය තුළින් ධර්මයන් පිළිබඳව මනසින් සිදු කරනු ලබන ව්‍යවස්ථාපනය තුළින් විචිකිච්ඡාව මනාකොට සිඳ දමනවා. ඒ වගේම ඥානේන අවිජ්ජං සම්මා සමුච්ඡින්දති. ඥානයෙන් අවිද්‍යාව මනාකොට සිඳ දමනවා. පාමොජ්ජේන අරතින් සම්මා සමුච්ඡින්දති. පාමොජ්ජයෙන් ප්‍රමුදිත භාවයෙන් අරතිය නොයල්ම කියන එක අධි කුසලයේහි නොයල්ම කියන එක දුරුකොට දමනවා. ආර්ය මාර්ගයේහි පිළිබඳව ඇතිවන සිතෙහි පවත්නා ප්‍රමුදිත භාවයෙන්. වගේම පඨම ධානයෙන් කාමච්ඡන්දේ, ဒုတိ ධානයෙන් විතක්ක ਵਿਚාර මේ ආදී ලෙස තෘතීය චතුත්ථ ආදී ධාන වශයෙන්ුත් ඒ වගේම අනිකුත් උපරිමස්ත නැතිනම් අරූපාවචර ධාන විදිහට ඒ යට ධාන ලක්ෂණේනොත් ඒ විදිහට ප්‍රහාණයට ලක් කිරීම විදිහට තමයි නේව සංඥා නා සංඥායතනෙ ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම සෝතාපට්ටි මාර්ගයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයෝ ප්‍රහාණයට ලක් කරනවා. ඒ වගේම සකදාගාමි මාර්ගයෙන් ඒ කාමරාග පටිඝාදී දේහි පවත්නා ඕලාරික බව දුරු කරනවා. අනාගාමි මාර්ගයෙන් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරනවා. ඒ ධර්මයන්ගේම අරිහත් මාර්ගයෙන් සියලු කෙලෙස් ධර්මයන්ගේ ප්‍රහාණය සිද්ධ කරනු ලබනවා. මේ ආදී ලෙස සම්මා සමුච්ඡේදේති කියනකොට කෙලෙස් ධර්මයන් සිඳ දැමීම කියන එක තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන ආකාරය, ඒ වගේම තදංග වශයෙන් කරන ප්‍රහාණය, ඒ වගේම සමුච්ඡේද වශයෙන් කරන ප්‍රහාණය ආදී ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ සෑම අවස්ථාවකම කෙලෙස් ධර්මයන් යටපත් කිරීම සහ කෙලෙස් ධර්මයන් දුරු කිරීම තියෙන නිසා මේ අවස්ථාව හඳුන්වනවා සම්මා සමුච්ඡේදේ ප්‍රඥාව කියලා. සම්මා සමුච්ඡේදේ කෙලෙස් ධර්මයන් ක්ෂය වීම පිළිබඳව පවත්නා නුවණ. එතකොට එයා දන්නවා මේ භාවනාවක් වැඩිම තුළින් එයා කොහොමද කෙලෙස් ධර්මයන්ගෙන් නික්මීම, නෙක්ඛම්මය පිළිබඳව අදහස් වැඩි කරගෙන කෙලෙසුන් අවසන් කරන්න කියලා. ව්‍යාපාදයෙන් නිදහස් වෙන්නේ කොහොමද? අව්‍යාපාද සිතුවිලි ජනනය කිරීමෙන්. මේ ආදී ආගේ දැක්මක් තියෙනවා. ඒ නිසා තමයි ඒක ප්‍රඥාවක් කියලා කියන්නේ. නිරෝධේච. නිරෝධේති කියලා කියන්නේ නෙක්ඛම්මේන කාමච්ඡන්දං නිරෝධේති. නෙක්ඛම්ම සහගත සිතුවිලි දියුණු කිරීම තුළින් කාමච්ඡන්දේ දියුණු කාමච්ඡන්දේ නැති කරන්නට, නිරුද්ධ භාවයට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. නිරෝධේති කියලා කියන්නේ
ඒක අනුත්පාද සංඛ්‍යාත නිරෝධයක්. නැවත ඉපදීමට යන්නේ නැහැ. නැවත නොහට ගන්න බවට පත් කරනවා. ඒක තමයි නිරෝධය කියලා කියන්නේ. අභ්‍යාපාදේන ව්‍යාපාදන් නිරෝධේති. අව්‍යාපාදයෙන් ව්‍යාපාදේ නිරෝධයට ලක් කරනවා. ආලෝක සංඥාවෙන් තීන මිද්දය නිරෝධයට ලක් කරනවා. මේ ආදී ලෙස අර කතා කරපු ආකාරයන්ගෙන් අපිට නිරෝධය කියන එක පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ නිරෝධයටපත් වීම අනුපූර්ව නිරෝධය පිළිබඳව පවත්නා ප්‍රඥාවත් මෙතනදී අදහස් කරනවා. අනුපට්ඨානතා. අනුපට්ඨානතා කියලා කියන්නේ නැවත එළඹ සිටීමක් නැතිවීම කියන එක. නෙක්ඛම්මං පටිලද්දස්ස කාමච්ඡන්தோ නපට්ඨාති. නෙක්ඛම්මය ලැබපු කෙනාට කාමච්ඡන්දය එළඹ සිටින්නේ නැහැ. නෙක්ඛම්මය කියලා කියන්නේ මේ අපි භෞතිකව දේවල් අතහැර දැමීම නෙමෙයි, මානසිකව ඇති කරගනු ලබන නික්මීමක්. මානසිකව ඒ ධර්මයන්හි පවත්නා ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන යථා ධර්මයේ යථා ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන ඒ කාමාදී ධර්මයන්ගෙන් අපි මිදීම තමයි නෙක්ඛම්මයයි කියලා කියන්නේ. එතකොට මේ නෛෂ්ක්‍රම්‍ය කියන එක පාරමිතාවක් විදිහට පුරනකොට මේ ගතිය පුරුදු කරනවා භෞතිකාදී දේවල් දුරු කරන්නට උත්සාහවත් වීමෙනුත් මේ දෙම අපි ජීවිතයට හුරු පුරුදු කරනවා. හැබැයි මෙතනදී මේ නෙක්ඛම්ම කියන වචනයෙන් අදහස් කරන්නේ අර භෞතිකව සිදු කරනු ලබන දේට වඩා මානසිකව ඇති කරගත්ත නෙක්ඛම්ම නිස්ෘත සංකල්පනාව. ඒකෙන් දුරු කරන්නේ සමස්තයක් ලෙස කාමච්ඡන්දය කියන දේ. සමස්තයක් ලෙස ඒකෙන් දුරු කරන්නේ කාමච්ඡන්දය කියන එක. ඒ නිසා නෙක්ඛම්මං පටිලද්දස්ස කියලා කියනවා. ඒ නෛෂ්ක්‍රම්‍ය ලැබපු කෙනාට කාමච්ඡන්දය කියන එක අනුපට්ඨානයි. අනුපට්ඨානයි කියන්නේ එළඹීමක් නැහැ. කාමයෙන් නික්මුණ කෙනාට කාමයේහි එළඹ සිටීමක් ආය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ද්වේෂයෙන් නික්මුණු කෙනාට, ද්වේෂයෙන් අයින් වෙච්ච කෙනාට නැවත ව්‍යාපාදෝන උපට්ඨාති, ව්‍යාපාදේ එළඹ සිටින්නේ නැහැ. එතකොට මේ ආදී ලෙස අර කතා කරපු සියලු ධර්මයන්ගේ නොඑළඹ සිටීමක් තියෙනවා නම් මෙන්න මේ තැන්හි පවත්නා ප්‍රඥාව තමයි මේ සමසීස ඥානය කියලා කතා කරන්නේ. සමන්ති. සමසීස කියනකොට සමසීස කියලා අපිට මෙතන වචන දෙකක් හම්බ වෙනවානේ. එතකොට මොකද්ද මේ සම කියලා කියන්නේ? කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මං සමං. කාමච්ඡන්දය ප්‍රහාණ කළ බැවින් නෙක්ඛම්ම තමයි සම කියලා කියන්නේ. නෙක්ඛම්ම සමයි. කාමච්ඡන්දය ප්‍රහීන කළ බැවින් තමයි නෙක්ඛම්මේ සමයි කියලා කියන්නේ. ව්‍යාපාදයේ ප්‍රහීන කළ බැවින් අව්‍යාපාදයේ සමයි. ව්‍යාපාදයේ දුරු කළා. ඒ නිසා අව්‍යාපාදයේ සම කියලා කියනවා. තීන මිද්දස්ස පහීනත්තා ආලෝක සංඥා සමං. තීන මිද්දේ ප්‍රහීන කළ බැවින් ආලෝක සංඥාව සම ධර්මයක් හැටියට දක්වනවා. එතකොට මේ ආදී ලෙස සම කියලා කියන්නේ අර ඒට ප්‍රතිපක්ෂ ධර්මයන් දුරු කිරීම විදිහට ලබාගත් ඒ සම ධර්මයන් තමයි මෙතනදී අදහස් කරන්නේ. සීසන්ති තේරස සීසානි. සීස කියලා කියනකොට ශීර්ෂය ප්‍රධාන වූ දේවල් තමයි එතනදී සීස කියලා කියන්නේ. ශීර්ෂය. එතනදී ප්‍රධානත්වයේ ගත්ත මූලිකත්වයේ ගත්ත දේ. එතකොට ඒ කියන්නේ අර සම ධර්මයන්ගෙන් සම දේවල් වලින් මේ ශීර්ෂ ධර්මයන්ගේ දුරු කිරීමක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. තේරස සීසානි. ශීර්ෂ ධර්මයෝ තේරසයක් අපට දකින්න පුළුවන්. පලිබෝධ සීසංච තණ්හා. පලිබෝධ ශීර්ෂව පවත්නා තණ්හාව. තණ්හාව කියන එක සෑම විටකම පලිබෝධ ශීර්ෂව පවත්නා දෙයක්. එතකොට පලිබුජ්ජනම් පලිබෝධෝ කියලා කියනවා මග්ගාවරණන්ති අත්ථෝ. පලිබෝධයක් කියලා කියන්නේ මාර්ගය ආවරණය කරනවා කියන එක. නිවන වසා දමනවා. එතකොට නිවන වසා දමන නිසා තණ්හාවට කියනවා පලිබෝධයක් කියලා. එතකොට තණ්හාවේ ස්වභාවය තමයි පලිබෝධාර්ථය. තණ්හාවේ ස්වභාවය තමයි පලිබෝධාර්ථය. පලිබෝධ සීසයි. පලිබෝධ ශීර්ෂව තමයි තියෙන්නේ. තෘෂ්ණාව කියලා කියන්නේ මාර්ගය ආවරණය කළ සංසාර වෘත්තයට කෙනෙක්ව පමුණවනවා. විනිබන්ධන සීසංච මානෝ. මානය කියන එක විනිබන්ධන ශීර්ෂයෙන් යුක්තයි. එතකොට විනිබන්ධන කියනකොට යම්කිසි කෙනෙක් මාන නලයෙන් යුක්තව කටයුතු කරනවා නම් මාන විනිබද්ධ භාවය කියලා එකට හඳුන්වනවා. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් ඒ
මානෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒකට කියනවා විනිබන්ධ ශීර්ෂ භාවය කියලා. මාන විනිබන්ධ මාන නලයෙන් යුක්තයි. ඒ පුද්ගලයා මානය කියන දේ හරියට ඔහු සිතේ ඇති කරගත්ත සෙය්‍ය සදිස හීනාදී සංකල්පයන්ගෙන් යුක්ත තමා පිළිබඳව කරන ලද මැනීම තමා පිළිබඳව කරන ලද විනිශ්චයාදියෙන් යුක්තව කටයුතු කරනවා. හීනමාන, සෙය්‍යමාන, සදිසමාන, හීනමාන, හීන සෙය්‍යමාන, හීන සදිසමාන ආදී ලෙස මේ නවාකාර මානයන් පිළිබඳව අපි මීට පෙර හඳුනාගෙන තිබෙනවා. මේකට කියනවා මාන විනිබද්ධ භාවයෙන් යුක්තව කටයුතු කරනවා කියලා. එතකොට මේ විදිහට මාන විනිබද්ධ භාවයෙන් කටයුතු කරනවා වගේම වික්ෂේප සීසංච උද්දච්චං වික්ෂේප ශීර්ෂ වූ උද්දච්චය වික්ෂේප ශීර්ෂ උද්දච්චය කියලා කියන්නේ සිතෙහි තියෙන විසිරුණු ස්වභාවය. විසිරීම කියන දේ උද්දච්චය ශීර්ෂ කොටයි පවතින්නේ. උද්දච්චය ශීර්ෂ කොටගෙන කියලා කියන්නේ උද්දච්චය තමයි එතන ප්‍රධාන. සිතෙහි විසිරීම කියන දේදී උද්දච්චය පිළිබඳව අපි සැලකිල්ලක් කරනකොට උද්දච්චය කියන දේ පිළිබඳව විමසා බලනකොට සිතෙහි විසිරීම තමයි එතන ප්‍රධානත්වය අරගෙන තියෙන්නේ. උද්දච්චය කියන වචනය තුළින් අපිට හම්බෙන්නේ වික්ෂේප සීස භාවය. ඒ කියන්නේ වික්ෂේපය තමයි ශීර්ෂව පවතින්නේ ප්‍රධානව පවතින්නේ. පරාමාස සීසංච දිට්ඨි. ඒ වගේම පරාමාස ශීර්ෂව පවත්වනවා දිට්ඨිය. පරාමාස කියලා කියන්නේ දැඩිව අබිනිවේෂණය කරගෙන ඉන්නවා. ඒ නිසා තමයි අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි කියලා කියන්නේ. කියන්නේ යම් කිසි දෙයක් දැඩිව අල්ලගෙන දැඩිව ග්‍රහණය කරගෙන එහි ගැලී වාසය කරනවා නම් ඒකට කියනවා අබිනිවේෂ පරාමාස දිට්ඨි කියලා. එතකොට පරාමාස සීස දිට්ඨි. දිට්ඨිය කියන එක දැඩිව පරාමර්ශණය කරගෙන පැවතීම තමයි එහි ශීර්ෂ භාවය. ඒ දකින්නට පුළුවන්කම තියෙන මේ විදිහට. එහි මුදුන එහි තියෙන ප්‍රධානත්වය ගන්න පරාමාසය කියන දේ. ඒ නිසා යම්කිසි දිට්ඨියක් කියනකොට ඒ යම්කිසි දැඩි ග්‍රහණය කර ගැනීමක් අබිනිවේෂ ස්වභාවයක් තමයි එතනදී අදහස් කරන්නේ. ඒ නිසා පරාමාසෝති අබිනිවේෂෝ කියලා කියනවා. ඒ වගේම වික්ෂේප සීසංච උද්දච්චං උද්දච්චය පිළිබඳව අපි දැක්වුවා වික්ෂේප ශීර්ෂව තමයි උද්දච්චය පවතින්නේ කියලා. කිලේශ සීසංච අවිජ්ජා. අවිද්‍යාව කියන එක කෙලෙස් ශීර්ෂ කොටගෙන පවතින්නේ. සියලු කෙලෙසුන්ට මුල හැටියට අපි කියන අවිද්‍යාව කියලා. අවිද්‍යාව ඇති තැනක කෙලෙස් ධර්මයන් තමයි ශීර්ෂ භාවයෙන් තියෙන්නේ. ප්‍රධානත්වයක් තියෙන්නේ කෙලෙස් ධර්මයන්ට. එතකොට යම් කිසි කෙනෙකුට යම් තැනක චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නා කමක් තියෙනවා නම් එයාට දුක්ඛාදී ඒ සංකත දුක්ඛ ලක්ෂණාදී නොදන්නා කම නිසා එහි සත්පුද්ගල සංඥාවන් පවත්වන්නට පුළුවන්කම තියෙනවා. සත්වයෝය පුද්ගලයෝය කියලා සත්පුද්ගල සංඥාවන් ආකල්පයන් පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒකට සත්පුද්ගල සංඥාවන් තුළ පවතිනකොට ඊට අනුසංගිකව පවත්නා කෙලෙස් ධර්මයන් ඔහුගේ සිත තුළ හට ගන්නවා. ඒ හටගෙන වැඩි වෙනවා. ඒකට මේ සියලු කෙලෙස් ධර්මයන්ට හේතුව හැටියට තියෙන්නේ අර දුක පිළිබඳව දන්නේ නැතිකම. සංකත වූ දුක්ඛ ලක්ෂණය පිළිබඳව දන්නේ නැතිකම නිසා තමයි සියලු කෙලෙස් ධර්මයන් උපදින්නේ. ඒ නිසා තණ්හාව කියන එක ඒ සියලු කෙලෙසුන් ශීර්ෂ කොටගෙන පවතින්නේ. සියලු කෙලෙසුන් ශීර්ෂ කොටගෙන අවිද්‍යාව කියන දේ තණ්හාව නෙවෙයි අවිද්‍යාව කියන දේ සියලු කෙලෙසුන් ශීර්ෂ කොටගෙන පවතින දේ. එතකොට අදිමොක්ඛ සීසංච සද්ධා කුසල ධර්මයන්ගේ පැත්තෙන් ගත්තාම අදිමොක්ඛ සීසංච සද්ධා සද්ධාව කියන එක අදිමෝක්ෂණය අදිමුංචන භාවයෙන් යුක්තයි. සද්ධාව කියන දේ එහි මනාකොට පිහිටා සිටීම, එහි තැම්පත් වීම, එහි වැතිරීම, එහි läග සිටීම, එහි පවත්නා ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා සද්ධාව කියන එකට කියනවා අදිමොක්ඛ සීසයි කියලා. පග්ඝහ සීසංච විරියං විරිය කියන එක පග්‍රහ ශීර්ෂ භාවයෙන් යුක්තයි. සිත ඔසවා තබමින් තමන්ගේ අරමුණු කරා මෙහෙවීම තමයි ඒ වීරයෙහි තියෙන ස්වභාවය. ඒ නිසා වීරය කියන එක පග්‍රහ ශීර්ෂව පවත්නා ධර්මයක්. උප ဋ ාණ සීසංච සති. සති කියලා කියන්නේ සිහිය. ඒ සිහිය උප ဋ ාණ එළඹ සිටීම් විදිහට තමයි ඒක ප්‍රකට වෙන්නේ. යම් කිසි තැනක එළඹ සිටීම තමයි සතියේ කෘත්‍යය. නිසා එළඹ සිටීම ශීර්ෂව තමයි සතිය පවතින්නේ. අවික්ෂේප සීසංච සමාධි. සමාධිය කියන එක අවික්ෂේප ශීර්ෂව පවතිනවා. සමාධිය කියලා කියන්නේ අපි උද්දච්චයට කිව්ව වික්ෂේප සීස කියලා.
සමාධිය කියන එක අවික්ෂේප ශීර්ෂයි. සමාධිය කියන එක වැටහෙන්නේ කොයි විදිහට? සමාධිය කියන එකේදී අපිට ප්‍රකට වෙන්නේ කොයි විදිහටද? සමාධිය කියන එක තුළ පවතින්නේ මොකද්ද? අවික්ෂේප භාවය. විසිරීමක් නැහැ. සිත එක අරමුණක පිහිටා සිටින බවකින් යුක්තයි. දසන සීසංච පඤ්ඤා ප්‍රඥාව කියන එක දර්ශන ශීර්ෂව පවතිනවා. ප්‍රඥාව කියන එක දර්ශන ශීර්ෂව පවතිනවා. ඒ කියන්නේ දැකීම නිස්ෘතව යනවා ප්‍රඥාව කියන එකට. ඒකට අපි කියනවා දස්සන සීසංච කියලා දර්ශන ශීර්ෂව පවත්නා දෙයක් කියලා. පවත්ත සීසංච ජීවිතේන්ද්‍රයන් ප්‍රවෘත්තිය පැවැත්ම කියන එක ශීර්ෂ කරගෙන තමයි ජීවිතේන්ද්‍රිය පිළිබඳව අපි කතා කරන්නේ. මේ පැවැත්මක් පේනවා. ඉපදුණු තැන ඉඳලා මේ මිනිස්යාගේ මරණය දක්වා පැවැත්මක් පේනවානේ. අන්නේ පැවැත්ම නැවත නැවත එක්කේ උපදවනකොට එතන ජීවිතේන්ද්‍රියේ පැවැත්මක් තියෙනවා. එතකොට ජීවිතේන්ද්‍රිය සුපච්ඡේදෝ කියලා හඳුන්වනවා මරණයට. එතකොට ජීවිතේන්ද්‍රිය කියන එක පවත්ත ශීර්ෂයි. ප්‍රවෘත්තිය තමයි ඒක ප්‍රකට කරලා තියෙන්නේ. ගෝචර සීසංච විමුක්ඛෝ විමෝක්ෂය කියන එක ගෝචර ශීර්ෂයි. විමෝක්ෂය කියන එක අනිත්‍ය ආදී ලක්ෂණයන් තුළ උපදවගත්තේ ගෝචරය සීමා ශීර්ෂ කරගෙන පවතින්නේ. ඒ වගේම සංඛාර සීසංච නිරෝධෝ නිරෝධය කියන එක සංස්කාර ශීර්ෂව පවතින්නේ. එතකොට විමුක්ඛ කියන වචනය සහ නිරෝධ කියන වචනය දිහා අපි අරගෙන බැලුවොත් විමුක්ඛ කියන වචනය වික්ඛම්බන තදංග සමුච්ඡේද පටිප්පස්සද්ද නිස්සරණ විමුක්තිසු පංචසු නිස්සරණ විමුක්තිං නිබ්බාණං කියලා කියනවා. එතකොට මේ වික්ඛම්බන තදංග සමුච්ඡේද විස්කම්බන වශයෙන් තදංග වශයෙන් සමුච්ඡේද වශයෙන් ඒ වගේම පටිප්පස්සද්දි සහ නිස්සරණ වශයෙන් පවත්නා විමුක්තියින් විදිහට පවත්නා නිර්වාණය පිළිබඳව තමයි විමුක්තියයි කියලා මෙතනදී අදහස් කරන්නේ. සංඛාර සීසන්ති සබ්බ සංකත සංඛාරාණං සීසං කෝටි අවසානන්ති අත්තෝ. ඒකට සංඛාර සීසයි නිරෝධය කියලා කියන්නේ සියලු සංස්කාරයන්ගේ විපසමනය සියලු සංස්කාරයන්ගේ මිදීම ශීර්ෂ කොටගෙන තමයි නිර්වාණය හෙවත් නිරෝධය පවතින්නේ. ඒ නිසා තමයි විමුක්ති ශීර්ෂ භාවය සහ නිරෝධ ශීර්ෂ භාවය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මයන් පිළිබඳව තං ඥාතට්ඨේන ඥානං පජානට්ඨේන පඤ්ඤා තේන උච්චති සබ්බ ධම්මානං සම්මා සමුච්ඡේදේ නිරෝධේච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨේ ඥාන. එතකොට මෙන්න මේ පිළිබඳව පවත්නා නුවණ තමයි සමසීසට්ඨ ඥාන කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මේ සමසීසට්ඨ ඥානයේ දිහා අපි විමසා බලනකොට අපිට කරුණු කාරණා සමුදායක් සමස්තයක් විදිහට අරගන්නට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට සමසීසට්ඨ ඥානය කියලා කියනකොට ඒ කෙලෙස් ධර්මයන්ගේ යම් සමුච්ඡේද ප්‍රහාණයක් තියෙනවා නම් සමුච්ඡේද වශයෙන් සිඳ දැමීමක් තියෙනවා නම් ඒ වගේම ඒ කෙලෙස් ධර්මයන්ගේ අනුත්පාද සංඛ්‍යාත නිරෝධයක් තියෙනවා නම් නැවත ඒ එළඹ සිටීමක් නැතිනම් අන්න ඒ පිළිබඳව පවත්නා ප්‍රඥාව තමයි සරල වශයෙන් මේ සමසීසට්ඨ ඥානය කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට එතනදී සියලු ධර්ම කියන එකෙන් හඳුන්වන්නේ ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ධර්මයන්නේ. සියලු ධර්ම කියලා හඳුන්වනකොට අපි දස ධර්මයක් පිළිබඳව තේරුම් ගත්තා. ස්කන්ධ ධාතු ආයතන ආදී මේ සියලු ධර්මයන් පිළිබඳව. එතකොට එතනදී කුසල ධර්ම අකුසල ධර්ම අව්‍යාකෘත ධර්ම කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න ධර්ම මේ ආදී ලෙස අපි මේ ධර්ම පිළිබඳව හඳුනා ගන්නට යෙදුන දසවැදෑරුම් ධර්මයන් පිළිබඳව. එතකොට සමුච්ඡේද වශයෙන් පවත්නා යම් ස්වභාවයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ ධර්මයන්ගේ සමුච්ඡේදය කියනකොට මෙතනදී දැන් අපි ගත්තොත් උදාහරණයක් හැටියට ස්කන්ධයන්ගේ සමුච්ඡේද ප්‍රහාණයක් ගැන නෙමෙයි අපි මෙතනදී එතකොට කතා කරන්නේ. ඇයි ස්කන්ධයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට කියලා කොතනකදීවත් දක්වන්නේ නැහැනේ. එතකොට ධාතු ආයතන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට කියලා කොතනකවත් දක්වන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ සියලු ධර්මයන්ගේ ඒ කියන්නේ දැන් අපි ওই දසවැදෑරුම් කොට කතා කරපු ධර්මයන්ගේ මේ සම්මා සමුච්ඡේදයේ මනවින් සංසිඳීමට යෑම මනවින් දුරු වීම සමුච්ඡේදයටපත් වීම කියන තැන සිද්ධ වෙන්නේ කතා කරන්නේ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳව අපට අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒකට ඒකේ අනුත්පාද සංඛ්‍යාත නිරෝධයක් පිළිබඳව කතා කරනවා නම් ඒ පිළිබඳව අපිට නුවණක් තියෙන්නට ඕනේ. කොටිම කියනවා නම් මේ ස්කන්ධයන්ගේ සමුච්ඡේද භාවය ස්කන්ධ ධර්මයන්ගේ තිබෙන
නැවත නූපදින ස්වභාවය, නිරෝධය කියන දේ. එතකොට නැවත නොයලඹ සිටීම කියන දේ. මේ ධර්මයන් පිළිබඳව අපිට මනා නුවණක් පවතින්නට අවශ්‍යයි. මෙන්න මේ නුවණ තමයි සමසීස ඥානය කියලා කියන්නේ. එතකොට මේ සමසීසාර්ථය පිළිබඳව පවත්නා මේ නුවණ කෙනෙකුට උපදිනවා නම් ඒ සමසීසට්ඨේ ඥානය ඔහුට මේ සියලු ධර්මයන්ගෙන් මිදීම පිණිස හේතු වෙන දෙයක්. ඒ නිසා තමයි ඒ සමසීස ඥානය උපදෝගත් කෙනෙක් සමසීස ඥානය කියන දේ යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ උපදෝගත්තොත් එයා සමසිසි රහතන් වහන්සේ නමක් පවා හඳුන්වනවා. එතකොට මේ ජීවිත සමසි රහතන් වහන්සේ කියලාත් කියනවා. අවසාන මොහොතදී හරි මේ ධර්මයන්ගෙන් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒ ධර්මයන්ගෙන් මිදුණු බවට නුවණක් එතන පවතිනවා. ඒ නිසා මේ සමසීසට්ඨ ඥානය පිළිබඳව අපි විමසා බලනකොට මේ සියලු ධර්මයන්ගෙන් අපි සමුච්ඡේද වශයෙන්, නිරෝධ වශයෙන්, ඒ වගේම අනුපට්ඨාන වශයෙන් කොහොමද මේ ධර්මයන්ගෙන් මිදීමක් තියෙන්නේ කියන එක පිළිබඳව අපි හඳුනා ගන්නට අවශ්‍යයි. සබ්බේ ධම්මා කියනකොට සියලු ධර්මයන් පිළිබඳව කියන නිසා මෙතනදී අපරියාපන්න ධර්ම කියලා හඳුන්වනවා. නමුත් ලෝකෝත්තර ධර්මයන්ගේ ප්‍රහාණාදිය පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. ඒ නිසා ලෝකෝත්තර ධර්මයන්ගේ සිඳීමක් හෝ නිරෝධයක් හෝ අනුපට්ඨාන භාවයක් හෝ පිළිබඳව මෙතනදී කතා කරන්නේ නැහැ. නමුත් පංචස්කන්ධ ද්වාදසායතන ආදී මේ ධර්මයන්ගේ පවත්නා ස්වභාවයන් පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයට ලක් කරන්නේ කෙලෙස් ධර්මයන්. එතකොට ස්කන්ධයන් පිළිබඳව පවත්නා යම්කිසි කෙලෙසයක් තියෙනවා නම් ඒ කෙලෙසය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයට ලක් කරන නිසා තමයි අනාගතයට එබඳු වූ ස්කන්ධ පංචකයක් අපිට නොලබන්නට පුළුවන්කම තියෙන්නේ. කියන්නේ වර්තමානයේ තුල අපි යම් ආකාරයකට යම් විදිහකට ස්කන්ධයන් පිළිබඳව නුවණ පවත්වනවා නම් ඒ ස්කන්ධයන් පිළිබඳව නුවණ පවත්වපු ආකාරයට නුවණ පවත්වන විදිහට අපිට තීරණය කරනවා ඒ ස්කන්ධයන් පිළිබඳව නැවත ලැබීමක් වන විදිහටද අපි ඒක කලේ නැවත නොලැබීමක් වෙන විදිහටද කියන එක. නුවණ පවත්වන සහ නොපවත්වන ආකාරය අනුව ස්කන්ධයන් පිළිබඳව ආශ්‍රවයන්ගෙන් උපාදානයන්ගෙන් අපි නැවත නැවත ඇසුරු කරනකොට ඒ ස්කන්ධ ධර්මයන් පිළිබඳව අපි අවිද්‍යා නිස්ෘතව කරන කෙලෙස් එකතු කිරීම නිසා මතු උත්පත්තියක් පනවන්නට පුළුවන්කම තියෙනවා. මතු ප්‍රතිසන්දියක් පනවන්නට පුළුවන්. එතකොට ප්‍රතිසන්දිය කියලා කියන්නේ කන්දහනම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ නැවත පහළවීම ආදී ලක්ෂණයක් තියෙනවා නම් ඒ සියල්ලක්ම ප්‍රතිසන්දියේ තිබෙන ලක්ෂණයක්. එතකොට ස්කන්ධයන්ගේ සංසිඳීමක් ඇත්තේ නැහැ. ස්කන්ධයන් දුරු කිරීමක් ඇත්තේ නැහැ. නැවත නැවත හේතු සකස් කරනවා අනාගතයට ස්කන්ධ උපදින්න පුළුවන් විදිහට. නැවත නැවත හේතු සකස් කරනවා අනාගතයට ස්කන්ධ උපදින්න පුළුවන් වෙන විදිහට. එතකොට ඒ තියෙන්නේ එතන පවත්නා නුවණ නැතිකම. ස්කන්ධයන්ගේ ස්වභාවය පිළිබඳව පවත්නා නුවණ නැතිකම නිසා. ස්කන්ධ ධර්මයන් පිළිබඳව කෙනෙක් කාමනිස්ෘත සංකල්පනාවන්ගෙන් ඇසුරු කරනකොට එයාට නෙක්ඛම්ම සංකල්පනා ඇත්තේ නැහැ. ආර්ය මාර්ග සංඛ්‍යාත මාර්ගයකින් නෙක්ඛම්මේ පැත්තට හිත බරව නැති නිසා එයා ස්කන්ධයන් පිළිබඳව කාමසහගත සංඥා උපදවනවා. කාමසහගත සංඥා උපදවන නිසා ඒ කාම ලෝකේ උප්පත්තිය ලබන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. කාම ලෝකයේහි ස්කන්ධ ප්‍රතිලාභය කරන්නට ඒ ස්කන්ධ ලබා දෙන්නට ඒ හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඒ කාමසහගත සංකල්පනාවන් නිසා ලැබෙන දෙයක් කාමසහගත සංකල්පනාවන්හි පවත්නා ස්වභාවය. එතකොට දැන් ස්කන්ධයන්ගේ සමුච්ඡේදය පිළිබඳව අපි කතා කරනවා නම් ස්කන්ධයන්ගේ ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගන්නවා නම් පින්නතුනි මෙතනදී අපි විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන දේ තමයි ස්කන්ධයන්ගේ ස්වභාවය බවට පත්වන්නේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයනේ. එතකොට ඒ ස්කන්ධයන්ගේ හටගන්න බව සහ නිරෝධය කියන දේ නුවණින් කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්නකොට ස්කන්ධයන් පිළිබඳව කාමසහගත සංඥාවන්ගෙන් ඇසුරු කරන්නට තියෙන ඉඩකඩ ඔහුට ඇහිරී යනවා. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම ආදී ලක්ෂණය, උත්පාද භංග ආදී ලක්ෂණය දිහා නුවණින් බලනකොට ඒ පුද්ගලයාට මේ නුවණින් බලාගෙන ඉන්න තැනකදී සිද්ධ වෙන දේ තමයි ඒ ස්කන්ධයන් පිළිබඳව යාට කාමසහගත සංඥාවන්ගෙන් ඇසුරු කරන්නට ලැබෙන ඉඩ නැතුව යන එක.
එතකොට නැවත ස්කන්ධ ලබන්නට ඒක හේතුවක් බවට පත්වන්නේ නැහැ. දැන් ප්‍රධාන වශයෙන්ම මෙතනදී අපි අවස්ථා දෙකක් පිළිබඳව කතා කරනවා. කාමච්ඡන්දය දුරු කිරීම පිණිස නෙක්ඛම්මේ භාවිත කරනකොට කෙනෙක් යම්කිසි විදිහකින් හිතේ විස්කම්බන හෝ තදංග වශයෙන් තමන්ගේ හිත භාවිත කරනවා නම් ඒ භාවිත කිරීමත් එතන නුවණින් සිද්ධ කරන දෙයක්, දැන දැක කරන දෙයක්. සමුච්ඡේද වශයෙන් දුරු කරන්නට කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ඒකත් ප්‍රඥාවෙන්ම සිද්ධ කරන දෙයක්. එනිසා මේ අනුපූර්ව භාවයෙන් යුක්තවම මෙතන කතා කරන්නට අවශ්‍යයි. යම්කිසි කෙනෙක් භාවනාවක් තුළ හිත තබලා මේ ස්කන්ධයන් පිළිබඳව පවතින කාමසහගත සංඥාවන් නූපදින තත්වයට පත් කරන්නට කියලා වෑයම් කිරීම තුළ රූපාවචර සංඥාවකට හිත තබනවා නම් නැතිනම් රූපාවචර ධ්‍යාන ලබනවා නම් එයාර කාමසහගත සංඥාවන් තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණයට ලක් කරපු කෙනෙක්. හැබැයි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයට ලක් කරන්නේ නැහැ. එයාට නැවත ඒක උපදින්න පුළුවන් හේතුවක් තියෙන අනුසය වශයෙන් ඒක උපදින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි මේ ටික කතා කරගෙන යනකොට මෙතනදී විශේෂයෙන්ම අපි හඳුනාගත්ත සම ධර්ම පිළිබඳව හඳුනා ගන්නකොට නෙක්ඛම්මයෙන් කාමච්ඡන්දය සමනයටපත් කරනවා. මේ ආදී ලෙස තමයි අපි හඳුනා ගන්නට යෙදුනේ. එතකොට ධ්‍යාන පිළිබඳවත් අපි දැක්කා. මෙතනදී අපි විපස්සනාවට අදාළ ධර්මයන් පිළිබඳව කතා කළේ නැහැ. හැබැයි මීට පෙර අපි කතා කරලා තියෙන නිසා ඒ පිළිබඳව මම හිතනවා දැන් ඔබට නුවණ ආවර්ජනා කරන්නට පුළුවන්. අනිත්‍ය වශයෙන් දැකීමෙන් නිත්‍ය සංඥාව දුරු කරනවා. දුක් වශයෙන් දැකීම තුළින් සැප සංඥාව දුරු කරනවා. අනාත්ම වශයෙන් දැකීම තුළින් ආත්ම සංඥාව දුරු කරනවා. එතකොට පටිනිස්සග්ගෝනෝ ආදීති ආදී ලෙස අපි මීට පෙර කතා කරපු අටලොස් විපස්සනා වශයෙන් මේ ධර්මයන්ගේ ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ මිදීම පිළිබඳවත් අපි කතා කරනවා. එතකොට අන්න ඒ විදිහට අටලොස් ප්‍රතිපක්ෂ මේ අටලොස් ආකාරයට විපස්සනා වෙනුත් මොකද කරන්නේ? ඒ ඊට ප්‍රතිපක්ෂ වූ කාමච්ඡන්දාදී ධර්මයන් දුරු කරන්නට උත්සාහවත් වෙනවා. සෝතාපන්න මාර්ගයටපත් වෙනකොට මේ විපස්සනාව තුළ හිත දියුණු කරලා සෝතාපට්ටි මාර්ගයේ උපදවනකොට අපාය ගමනීය වූ සියලු ආකාරයන්ගෙන් තිබෙන කාමච්ඡන්දය සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරනවා. එතෙක් තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කළා තිබුණ කාමච්ඡන්දය සෝතාපට්ටි මාර්ගයේ උපදිනකොට සම්පූර්ණම අපාය ගමනීය මට්ටම රැහැලා දානවා. අපාය ගමනීය මට්ටම ඉවත් කරනවා. ඊට පස්සේ සකුදාගාමි මාර්ගයේදී රළු බවත් අනාගාමි මාර්ගයේදී සියලු ආකාරයෙන්ුත් කාමච්ඡන්දය කියන දේ දුරු වීමට ලක් කරනවා. එතකොට ඒක ලක් කරන්නට හේතු වෙන්නේ මොකද්ද? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙයාදී ලෙස ඒ පවත්වනු ලබන විපස්සනා මානසිකාරය තුළ. එතකොට දැන් අපිට මෙතනදී නුවණක් හම්බ වෙනවා. ස්කන්ධ ධර්මයන් පිළිබඳව අපි බැලුවහම කොහොමද අනුපූර්ව වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්න කියලා. පළවෙනියටම ස්කන්ධ ධර්මයන් පිළිබඳව අපට ඇතිව තිබුණු සත්පුද්ගල සංඥාව නිසා ගොඩනැගී තිබුණු කාමසහගත සංකල්පනාවන් දුරු කරනවා. කාමසහගත සංකල්පනාවන් යටපත් කරනවා. ඒක අසුබේ වැඩිම තුලින් හරි කායानुපස්සනාවකට හිත තැබීම තුලින් හරි අපි වෙන මානසිකාරයක් කුසල නිස්සිත මානසිකාරයක් ඇසුරු කිරීමෙන් හරි ආදීනවේ වැඩිමෙන් හරි අපි බලනවා අර ස්කන්ධ ටිකක් මත ඇති වුණු සත්පුද්ගල සංකල්පය නිසා ඇතිවෙච්ච කාමච්ඡන්දය දුරු කරගන්නට අපි උත්සාහවත් වෙනවා. එතකොට කාමච්ඡන්දය දුරු කරගන්නට ඒ විදිහට අපි නැවත නැවත උත්සාහවත් වෙනකොට ඒ කාමච්ඡන්දය දුරු වීම තුළින් ඊට පස්සේ ඒක අනුසය සහගත මට්ටමකින් පවතින ස්වභාවයකටපත් වෙනවානේ. රළු වශයෙන් ඉස්මතු වුණ රළු වශයෙන් උඩට නැගුණු ඒ කාමච්ඡන්දය කියන දේ අපි తాවකාලිකව යටපත් කළාම අපිට ඊට පස්සේ පුළුවන්කම තියනවා අර අනුසය මට්ටම හඳුනා ගන්නට. අනුසය කියලා කියන්නේ නිදිගත් මට්ටමක් වගේනේ. ඒ නිදිගත් මට්ටමක තියෙන කෙලෙස්ේ නැවත උපදින්න පුළුවන්කම තියෙනවා ඕනම වෙලාවක ඊට අවශ්‍ය හේතු ටික ලැබුණට පස්සේ. දැන් ඊට පස්සේ අර විපස්සනාදී මානසිකාරයන් තුලින් මොකද කරන්නේ? ඒක පරිපූර්ණ ලෙසම සමුච්ඡේද වශයෙන්ම දුරු කරන්නට උත්සාහවත් වෙනවා. වෑයම් කිරීම තුළ ඒක සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙනවා.
එතකොට ඔන්න ස්කන්ධ ධර්මයන් පිළිබඳව කෙනෙකුට කාමසහගත සංඥාවන්ගෙන් ඇසුරු කළා නම් ඒ කාමසහගත සංඥාවන් මෙලෙස අනුපූර්ව වශයෙන් දුරු කිරීමට ලක් කරන්නට පුළුවන්කම තියෙනවා. දැන දැක ඔහු කෙලෙස් ප්‍රහාණයට ලක් කරනවා. එතකොට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයට ලක් කරනකොට Nirodhe පිළිබඳව සිත බැස ගැනීමෙන් එයා නැවත එය නූපදින තත්වයට පත් කරනවා. නැවත එයා එබඳු වූ කෙලෙස් ධර්මයන් උත්පාදනය කරන්නේ ස්කන්ධ ධර්මයන්ගේ පැත්තෙන්. ඒ නිසා ඒකට කියනවා අනුත්පාද සංඛ්‍යාත නිරෝධයට ලක් කරා අනුපට්ඨාන නැවත එළඹෙන්නේ නැති ස්වභාවයට පත් කළා කියලා. දැන් එයා කාමසහගත සංඥාවන්ගෙන් ඇසුරු කරලා නැවත එනවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එයා දුරු කරපු දෙයක් බවට පත් වෙනවා. ඒකට මේ විදිහට පංචස්කන්ධය ධර්මයන් පිළිබඳවම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. අභ්‍යාපාදේන ව්‍යාපාදං සම්මා සමුච්චින්දති කියන தത്വයටපත් වෙන්නට. ඒ කියන්නේ කෙනෙක් ස්කන්ධ පංචකය පිළිබඳව ව්‍යාපාද විස්තරිත ස්වභාවයක් පවත්වනවා නම් මේ බඳු සත්‍යයක් ආවල මට මෙහෙම කිව්වා, ආවල මට මෙහෙම කළා කියලා හිතේ තරහක් ඇති කරගෙන ඉන්නවනම්. ඒ හිතේ තරහක් ඇති කරගෙන ඉන්න තැනකදී එයාට පුළුවන් ස්කන්ධයන්ගේ යථාර්ථය පිළිබඳව දකින්න තැනට හිත ගන්න අනුපූර්ව වශයෙන්. ඉස්සෙල්ලාම එයා මෛත්‍රිය ආදී සිතුවිලි දියුණු කිරීම තුළින් තදංග විස්කම්බන වශයෙන් එය ප්‍රහාණයට ලක් කරනවා. ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් විපස්සනා සහිත මානසිකාරයක තමන්ගේ හිත මෙහෙවීම තුළින් එයාට පුළුවන්කම තියෙනවා සමුච්ඡේද ප්‍රහාණයකට එක ලක් කරන්නට. එතකොට ස්කන්ධ ධර්මයන් පිළිබඳවම එයාට පුළුවන්කම තිබුණා ව්‍යාපාදේ දුරු කරන්නට. ඒ වගේම යම් තැනක ආලෝක සංඥාව උත්පාදනය කරගන්නට පුළුවන් නම් එයාට තීන මිද්දේ දුරු කරන්නට පුළුවන්. බාහිර අරමුණු පිළිබඳව සිත විසරී පැවැත්මත් සමග අපිට තීන මිද්දේ කියන දේ උපදින්නට පුළුවන්කම තියෙනවා. ඒකට මේ තීන මිද්දේ දුරු කරන්නට පුළුවන්කම තියෙනවා ආලෝක සංඥාව භාවිත කිරීම තුලින්. ආලෝක සංඥාව කියනකොට අපි මීට පෙර කුමක්ද ආලෝක සංඥාව කියන එක හඳුන්වලා තියෙනවා. ආලෝක සංඥාව කියනකොට දෙපැත්තකින් ආලෝක සංඥාව පිළිබඳව හඳුනා ගන්න එකක් තමයි අර අඳුරු නිස්ෘත ස්වභාවයේ නැති ආලෝකමත් පරිසරය අසුරු කිරීම සහ ආලෝකමත් පරිසරයක පවත්නා සංඥාව නැවත නැවත හිතට ලබා දීම තුළ තීන මිද්දේ తాවකාලිකව යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමතය තුළින් සමත භාවනාව දියුණු කිරීම තුළ ආලෝක සංඥාව උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෝකෝත්තර මාර්ගයේ ඉපදවීම තුළින් එයාට විද්‍යාව නැමැති ආලෝකයේ උපදවලා කෙලෙස් ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ ආදී ලෙස පින්නතුනේ මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව අරගෙන බැලුවත් එයාට මේ ස්කන්ධයන්ගේ නිරෝධයකට පත් කිරීම පිණිස සමත සහ විපස්සනා විදිහට යම් වෑයම් කිරීමක් තිබුණා නම් අන්න ඒ වෑයම් කිරීම පිළිබඳව තියෙන නුවණ තමයි මේ සමසීසට්ඨ ඥාන කියලා හඳුන්වනු ලබන්නේ. ඒ වෑයම තුළින් ස්කන්ධයන්ගේ නිර්වශේෂ නිරෝධයක් තියෙනවා නම් එයා හඳුනා ගන්න ලබනවා කොහොමද ඒ ස්කන්ධයන්ගේ නිර්වශේෂ නිරෝධයට පත් කිරීම සිද්ධ කළේ කියන දේ පිළිබඳව. ආයතන විදිහට ගත්තත් ඒ විදිහටමයි. දැන් ආයතන ටික අපිට නැති කරන්න බෑනේ. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් උපදුණු ආයතන ටික දැන් ආය නැති කරන්න බෑ. හැබැයි ආයතන ටික ඇසුරු කරන කර්ම කෙලෙස් වශයෙන් ඇසුරු කරන මට්ටම දුරු කළොත් අනාගතයට ආයතන උපදින්නේ නැති තත්ත්වයට පත් කරන්න පුළුවන්. ආයතන ඇසුරු කරගත්ත කෙලෙස් සමුච්ඡේද වශයෙන් දුරු කිරීම තුළින් අනාගතයට ආයතන නූපදින තත්ත්වයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. ආයතන නොයැලඹෙන තත්ත්වයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ තව තැනකට බැසගන්නේ නැති වෙනකොට. එතකොට අන්න ඒ தત્ත්වයේ පිළිබඳව පවත්වන ප්‍රඥාව තමයි සමසීසට්ඨ ඥානය කියලා කියන්නේ. ඒ වගේම අපි ධාතු විදිහට ගත්තොත් මේ අට්ඨාරස ධාතුව අපි කර්ම කෙලෙස් විදිහට ඇසුරු කරන බවක් තියෙනවා නම් ඒ කර්ම කෙලෙස් වල සමුච්ඡේද ප්‍රහාණයට ලක් කළා. අපිට පුළුවන්කම තියෙනවා මතු නෝපදින ස්වභාවයට පත්වන්නට. මතු උපදින්නේ නැති තත්වයට පත්වන්නට ඒ ධාතු උපදවන්නේ නැති තත්වයට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අට්ඨාරස ධාතු නූපදින තත්වයට පත් කරන්නට පුළුවන්. කුසල කර්ම කුසල ධර්ම කියන එක නූපදින ස්වභාවයට පත් කරන්නට පුළුවන්. අකුසල ධර්මයේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙනවා. අව්‍යාකෘත ධර්ම නැවත උපදින්නේ අනුත්පාදයට පත්වන තත්වයට පත් කරන්නට පුළුවන්කම තිබෙනවා. කාමාවචර රූපාවචර අරූපාවචර ධර්මත් ඒ විදිහටමයි. එතකොට පින්නතුනි මේ සෑම තැනකම යම් පවත්නා ප්‍රඥාවක් තියෙනවා නම් කොහොමද සමුච්ඡේද වශයෙන් කෙලස් ධර්මයන්ගේ ප්‍රහාණයට ලක්වීම සිද්ධ වෙන්නේ?
ඒ වගේම කොහොමද ඒ තැන අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකටපත් කරන්නේ? කොහොමද ඒ තැන අනුපට්ඨානයකටපත් කරන්නේ? නැවත නොයලඹෙන ස්වභාවයකටපත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට දැනුමක් තියෙනවා නම් මෙන්න මේ දැනුමට කියනවා පින්නතුනි සමසීසට්ඨ ඥාන කියලා. සමසීසට්ඨ ඥාන. එතකොට මේ සමසීසට්ඨ ඥානය යම්කිසි කෙනෙක් තුළ එළඹ සිටියොත් ඔහු මේ සියලු දුක කෙලවර කිරීමටපත් වූ උතුමන් වහන්සේ නමක් බවටයි පත්වන්නේ. එතකොට මේ ශීර්ෂ වූ ධර්මයන්ගේ ඒ විපසමනය කෙලස් වූ ශීර්ෂ ධර්මයන්ගේ විපසමනයත් කුසල වූ ශීර්ෂ ධර්මයන්ගේ උත්පාදනයත් කියන එක අපට මෙතනදී ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ඥානය හඳුන්වනු ලබනවා සමසීසට්ඨ ඥානය කියලා. ඉතින් බොහෝ වෙලාවට මේ කරුණු පිළිබඳව අපි තේරුම් ගන්නකොට මේ කරුණු න්‍යායාත්මකව සාකච්ඡා වන කරුණු සහ අපි දන්නා කරුණු තුලම සංග්‍රහ වෙලා තියෙන විවිධ පරයයන්ගේ විවිධ ක්‍රමයන්ගෙන් සංග්‍රහ වී තිබෙන ආකාරයක් හැටියට ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හේතුව නිසාම දැන් මේ කාරණා එකින් එකට අපි सिद्ध කරගෙන යන්න ගියොත් මම හිතනවා මේ පිළිබඳව ඉගෙන ගන්න කෙනෙකුට නම් ග්‍රන්ථයක් විදිහට මේක හදාරන්නට උත්සාහවත් වන කෙනෙකුට නම් එකෙන් යම් හෝ උපකාරයක් ලබන්නට පුළුවන් කමක් ලැබේවි. නමුත් සමස්තයක් විදිහට පොදුවේ මේක ශ්‍රවණය කරලා පින්නතුන්ට එකෙන් අර්ථයක් ලබා ගන්නට හැකි වේදයි කියන එක ටිකක් සැකසහිතයි. ඒ නිසා ඔබට ඉදිරි ඥානයන්ගේ ඔබට වැදගත් වේයයි හැඟෙන ඔබට ප්‍රතිපදාවට අවශ්‍ය වේයයි හිතෙන අපිට ඒට ගලපා ගැනීමට අවශ්‍ය වන ඒ කරුණ ඔස්සේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කරුණ ඔස්සේ මේ දේවල් පිළිබඳව දේශනා මාලාව ඉදිරියේදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. නිසා ග්‍රන්ථයේ යන පිළිවෙලට නැතුව අපි මේ ඒ පිළිවෙලින් නමුත් ඔබට එන මේ විශේෂ කරුණු විදිහට අරගෙන අතරතුර කරුණු පසකින් තබලා කරුණු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධා